තමයි මම අද කරන්න හිතාගෙන ඉන්නේ incorporation related matters. මම හිතනවා මම කියන එක ඇහෙනවා ඇති කියලා. Okay, හරි මම හිතනවා මගේ ස්ලයිඩ් එක පේනවා ඇති කියලා ඔයාලට. Okay then. මම මේ ලෙසන් එක පුළුවන් තරම් බලන්නම් එක වීඩියෝ එකකින් කරන්න. එහෙම බැරි වුණොත් මම වීඩියෝස් දෙකකට කඩලා මේක ඔයගොල්ලන්ගේ ඒ අදාළ YouTube channel එකට අප්ලෝඩ් කරන්න කියලා කියන්න. පාර්ට්ස් දෙකක් විදිහට එහෙම වුණොත් මම දෙකට කඩලා කරොත් එහෙම නැත්නම් මම එක වීඩියෝ එකකින් මේක කරන්න try එකක් දෙන්නම්. අපි ගත්තාම companies ගැන companies වලට අදාළ වෙන නීති රීති ගොඩක් තියෙනවා. අපි දැන් මේ නීති රීති කියලා කතා කරන්නේ statutory laws. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ මොනවද කියන්නේ? ඒ කියන්නේ මේ නීතිය. ඒ කියන්නේ සමාගම් පනත වගේ නීති රීති. පනත් සහ අනිකුත් නීති රීති වගේ දේවල් ගොඩක් තියෙනවා. දැන් මෙතන තියෙන මේ ලිස්ට් එක විතරක්ම කියන්නත් බෑ. දැන් මෙතන තියෙන්නේ Companies Act එක තමයි ප්‍රධාන වශයෙන්ම ඇප්ලයි වෙන්නේ. ඊට අමතරව Securities Council Act එක ඊළඟට කම්පැනි එක මේ ස්ටොක් මාකට් එකේ කොටස් වෙළඳපොලේ රෙජිස්ටර් කරලා තියෙනවා නම් Securities and Exchange Commission එකේ තියෙන ඒ නීති රීති ඊළඟට කොලම්බෝ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ තියෙන නීති රීති සහ මේ ටේක් ඕවර් and mergers කියලා කියන්නේ acquisition and mergers අත්පත් කර ගැනීම සහ මේ සම්බන්ධ වීම. ඒ සම්බන්ධයෙන් නීති රීති තියෙනවා. ඔයිට අමතරව මේ දේවල්ට අමතරව එදිනදා වැඩ කටයුතු කරගෙන යනකොට ඒ කියන්නේ මේ සේවකයන් සම්බන්ධයෙන් සේවකයන්ගේ නිවාඩු සම්බන්ධයෙන් ඒගොල්ලන්ගේ working condition සම්බන්ධයෙන් ඒගොල්ලන්ගේ මොනවාද salary ගැන වැටුප් දීමනා සම්බන්ධව ඔය වගේ නොයෙකුත් නීති රීති තියෙනවා මේ හැම එකම companies වලට අදාළයි. ප්‍රධාන වශයෙන්ම Companies Act එක තමයි අපි consider කරන්නේ. ඊට අමතරව සෑහෙන නීති රීති companies වලට අදාළ වෙනවා. කම්පැනි එකක් කියන්නේ මොකක්ද කියන එක ගැන ඉන්ටර්ප්‍රිටේෂන් සෙක්ෂන් එක. කියන්නේ සෙක්ෂන් 529 ඇතුලේ කියලා තියෙනවා. කම්පැනි එකක් කියලා කියන්නේ දැනට තියෙන සමාගම් පනත යටතේ. ඒ කියන්නේ 2007 සමාගම් පනත යටතේ ඉන්කෝපරේට් කරපු ඕනෑම කම්පැනි එකක් අපි කම්පැනි එකක් විදිහට සැලකනවා. එහෙම නැත්නම් 2007ට කලින් දැන් 2007න් පස්සේ නම් සමාගම ඉන්කෝපරේට් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ තමයි ඉන්කෝපරේට් කරන්නේ. 2004 කලින් පටන් ගත්ත එකක් නම් අනිවාර්යයෙන් ඊට කලින් තිබ්බ සමාගම් පනතක් යටතේ තමයි මේක ලියාපදිංචි කරලා ඉන්කෝපරේෂන් එක කරලා තියෙන්නේ. එතකොට ඒ වගේ කලින් තිබ්බ සමාගම් පනත යටතේ වුණා සංස්ථාගත කරලා තියෙන සමාගම් වලට අපි සමාගමක් කියලා කියනවා. ඒතර කම්පැනි එකක් කියන්නේ company incorporated under this act මේ සමාගම් පනත යටතේ ඉන්කෝපරේට් කරලා තියෙන or an existing company කියන්නේ දැනට already තියෙන කම්පැනි එකක්. කියන්නේ කලින් තිබ්බ සමාගම් පනතක් යටතේ ඉන්කෝපරේට් කරලා තියෙන කම්පැනි එකක්. එතකොට සමාගම් පනත පටන් ගන්නෙම මේ කම්පැනි එකක් කියන්නේ මොනවාද මොන කම්පැනිස්ද පටන් ගන්න පුළුවන් කොහොමද පටන් ගන්නෙ ඔය වගේ සමාගමක් ලියාපදිංචි කරන තැනින් නැත්නම් සංස්ථාගත කරන ආකාරයෙන් තමයි සමාගම් පනතේ තියෙන වගන්ති පටන් අරගෙන තියෙන්නේ. ඒතර තුන්වෙනි වගන්තියේ තියෙනවා මේ සමාගම් පනත යටතේ ඔයාට කම්පැනි එකක් පටන් ගන්න ඕන නම් කොහොමද පටන් ගන්න පුළුවන් කොයි typesද මොන වර්ගද ඔයාට තියෙන්නේ. ඔයාට ඕන නම් එක ලිමිටඩ් කම්පැනි එකක් විදිහට පටන් ගන්න පුළුවන්. ඒ කියන්නේ අයිතිකාරයන්ගේ වගකීම ඔවුන් මිලදී ගන්න කොටස් ප්‍රමාණයට සීමා සහිත වෙනවා. නැත්නම් අන්ලිමිටඩ් කම්පැනි එකක්. අන්ලිමිටඩ් කම්පැනි එක කියන්නේ වගකීම ගන්න කොටස් වලට සීමා සහිත වෙන්නේ නැහැ. gedara තියෙන තමන්ගේ පෞද්ගලික දේපල ගෙනන්න දීලා සමාගම බංකොලොත් වුණොත් එහෙම සමාගමේ වගකීම් පියවන්න shareholdersලා බැඳිලා ඉන්නවා. එහෙම නැත්නම් company limited by guarantee. Companies limited by guarantee කියන්නේ මොනවද කියන එක මම කියන්නම් types of companies කියන lesson එක කරද්දී මම හිතනවා මට කරගන්න පුළුවන් වෙයි කියලා. හරියටම මොකක්ද ඒ කියන එක මම ලොකුවට විස්තර කරන්න. දැනට ඔයගොල්ලන් lectures ගිහිල්ලා ඇති කියලා හිතනවා. ඒකෙන් අරගෙන තියෙන සරල අදහස ඔළුවේ තියාගන්න. මම ඒක හරියට ගැඹුරින් විස්තර කරන්නම් අර පාඩම කරනකොට. A major change. දැන් සාමාන්‍යයෙන් ප්‍රයිවට් කම්පැනි එකක් නම් එක පුද්ගලයෙකුට පටන් ගන්න නෑ ප්‍රයිවට් කම්පැනි එකක් නත් බෑනේ ඉස්සර. ඒ කියන්නේ මේ සමාගම් පනත එන්න කලින් කම්පැනි එකක් පටන් ගන්න අඩුම තරමේ පුද්ගලයෝ දෙන්නෙක් ඕනේ. ප්‍රයිවට් කම්පැනි එකට එක ඩිරෙක්ටර් කෙනෙක්ගෙන් පටන් ගන්න පුළුවන්. හැබැයි පබ්ලික් කම්පැනි එකට නම් ඒකට ඩිරෙක්ටර්ස්ලා දෙන්නෙක් ඕනේ. ෂෙයාර් හෝල්ඩර්ස්ලා අඩුම තරමේ දෙන්නෙක් ඉන්න ඕනේ.
ඒක තමයි ඉස්සර තිබ්බ නීතිය. හැබැයි මේ අලුත් සමාගම් පනතේ දැන් අවසර දීලා තියෙනවා තනි පුද්ගලයෙකුට සිංගල් ෂෙයා හෝල්ඩර් කම්පැනි එකක් විදිහට පටන් ගන්න පුළුවන්. තනි පුද්ගලයෙකුට කම්පැනි එකක් පටන් ගැනීමේ හැකියාව දැන් තියෙනවා. ඉතින් මේක මේ අලුතෙන් ආපු දෙයක්. මේ අපේ දැන් තියෙන සමාගම් පනත යටතේ අලුතෙන් ආපු දෙයක්. හතරවෙනි වගන්තියේ පළවෙනි උපකොටසේ කියනවා පළවෙනි උපවගන්තියේ කියනවා any person තනි පුද්ගලයෙක් or persons පුද්ගල සමූහයක් may apply to incorporate a company. ඒගොල්ලන්ට පුළුවන් ඉල්ලීමක් කරන්න කම්පැනි එකක් ඉන්කෝපරේට් කරන්න. මතක තියාගන්න other than a company limited by guarantee. අය එහෙම කියන්නේ company limited by guarantee එකට එක person කෙනෙක් ඉන්න බෑ. අනිවාර්යෙන් පුද්ගලයෝ දෙන්නේ කවුරු වශයෙන් සිටිය යුතුයි. ඒ නිසා මේ any person කියන එක companies limited by guarantee වලට අදාළ වෙන්නේ නැහැ. ඒකයි මේ වරහන් විතර දාලා තියෙන්නේ other than a company limited by guarantee කියලා. එතකොට මේ කම්පැනි එකක් ෆෝම් කරද්දී දෙන්න ඕනේ ඩොකියුමන්ට්ස් පහක් තියෙනවා. පළවෙනි එක තමයි an application to the register in the prescribed form. ඒ කියන්නේ මේ ඇප්ලිකේෂන් එක නිකන් හදන්න බෑ. ඒකට තියෙනවා හදන මේ කියන්නේ already register හරි මේ සමාගම් පනතෙන් හරි දීලා තියෙනවා මේ ඇප්ලිකේෂන් එක හදන්න ඕනේ විදිහ. ඒ විදිහට ඇප්ලිකේෂන් එකක් හදලා ඒක අත්සන් කරන්න ඕනේ each of the initial shareholders. ඉන්න පළවෙනි shareholdersලා හැමෝම මේක අත්සන් කරන්න ඕනේ. a declaration කියලා කියන්නේ මේ මම සිංහලෙන් කියන්නේ නැහැ ළමයි මම දන්නේ නැහැ. a declaration එකක් දෙන්න ඕනේ. ඒ declaration එකේ කියන්න ඕනේ කම්පැනි එකට අපි පාවිච්චි කරන නම දැනට පවතින වෙන කම්පැනි එකක නමට සර්ව සම හෝ එහෙම නැත්නම් ළඟින් යන නමක් වෙලා නැහැ. කියන එක අපි කියනවා. දැන් උදාහරණයක් විදිහට දැනට ලියාපදිංචි කරපු කම්පැනිස් බර ගාණක් තියෙනවානේ. ඒතර ඔය කම්පැනි දැන් හිතන්නකෝ අපි දානවා කම්පැනි එකට නමක් කමලලතා PLC කියලා. එතකොට හිතන්නකෝ ඔය කමලලතා PLC කියන එක තව කම්පැනි එකක් කලින් අරන් දාගෙන තියෙනවා කියලා. ඒ වගේ වෙලාවකදී අපිට ආපහු ඒ නම දාන්න බෑ. ඒ වගේම තමයි හිතන්නකෝ වෙන කම්පැනි එකක් තියෙනවා කමලතා PLC කියලා. ඒතර අපිට ඒක කම්මල ලතා කියලා දාන්න බෑ. ඒක ලයනෙන් වැඩිලා දෙන්න. ඒතර ඒක සිමිලර්. ඒ කියන්නේ මේ අයිඩෙන්ටිකල් නේ. අයිඩෙන්ටිකල් කියන්නේ සර්ව සම. ඒ කියන්නේ ඒකමයි. සිමිලර් කියන්නේ ළඟින් යන. ඒතර කම්මලතා කියලා කම්පැනි එකක් තියෙන ලාවකට අපිට කම්මල ලතා කියලා කම්පැනි එකක් පටන් ගන්න බෑ. ඒ දෙකම නිකන් එක වගේ තමයි. then articles of association මම මේක විස්තර කරා. so ඔයගොල්ලන් දන්නවා articles of association එක කියලා කියන්නේ කම්පැනි එකයි shareholdersලා අතර තියෙන contract එකක්. ඒ නිසා ඒකත් සියලුම පළවෙනි මුලින්ම ඉන්න shareholders set එක අත්සන් කරන්න ඕනේ. ඒ වගේම consent from each initial directors to act as a director. කම්පැනි එකට අලුතෙන්ම පත් කරන director board එක ඔය කියන්නේ මුලින්ම පත් කරන director board ඒ ඉන්න සියලුම directors තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරන්න ඕනේ. එයාලා director කෙනෙක් විදිහට මේ සමාගමේ වැඩ කරන්න ලෑස්ති කැමති. secretary එහෙමයි. පළවෙනි දාන secretary එයාගේ කැමැත්ත ප්‍රකාශ කරන්න ඕනේ. consent එක දෙන්න ඕනේ කැමැත්ත. එයා කැමතියි secretary විදිහට මේ company එකේ කටයුතු කරන්න. දැන් අපි කතා කරනවා අඩුම තරම කී දෙනෙක් ඉන්න ඕනේද? A company shall have not less than 2 shareholders. මේක තමයි ඉස්සෙල්ලා තිබ්බේ. අඩුම තරමේ shareholders දෙන්නෙක්වත් ඉන්න ඕනේ. Provided that a company may have a single shareholder. දැන් අලුතෙන් එකක් දාලා තියෙනවා. අඩුම තරම දෙන්නෙක් ඉන්නනේ. හැබැයි එක්කෙනෙක් ඉන්නේ පටන් ගන්නත් පුළුවන් single shareholder කෙනෙක් විදිහට. හිතන්නකෝ government එක පටන් ගන්නවා කියලා. දැන් මේ අපි කතා කරන්නේ මේ single shareholder කවුරු වෙන්න පුළුවන්ද? මේ single shareholder තනි පුද්ගලයෙක් වෙන්න පුළුවන්. an individual. තනි පුද්ගලයෙක් වෙන්න පුළුවන් මේ shareholder කියන්නේ සම්පූර්ණයෙන්ම තනි පුද්ගලයෙකුට තමයි මේ company එක අයිති. එහෙම නැත්නම් තව company එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ හිතන්නකෝ John Keells Holdings පටන් ගන්නවා අලුතෙන්ම company එකක්. ඒගොල්ලන්ගේ හිතන්නකෝ සපත්තු හදන්න. ඒගොල්ලන් පටන් ගන්නවා මේ John Shoes company කියලා. ඒතර ඒකේ සම්පූර්ණ අයිතිකාරීත්වය තියෙන John Keells Holdings වලට. ඒ කියන්නේ company එකක් තමයි අරක single shareholder වෙලා තියෙන්නේ. එහෙම වෙන්න පුළුවන්. තනි පුද්ගලයෙකුට single shareholder company එකක අයිතිකාරයෙක් වෙන්න පුළුවන්. තව company එකකට එහෙම වෙන්න පුළුවන් body corporate එකකට. ඒ වගේම හිතන්නකෝ රජය පටන් ගන්නවා කියලා අලුතෙන්ම company එකක් සපත්තු වහන්න. එහෙම රජය පටන් ගන්නවා නම් එතනද රජය කියලා කිව්වම තනි පුද්ගලෙක් නෑ. දැන් හිතන්න පුළුවන් රජය පටන් ගත්තාම කාටද අයිතිය තියෙන්නේ? කතානායකට, ජනාධිපතිට, අගමැතිට කාටද තියෙන්නේ? නෑ ඔය කාටවත් නෙමෙයි. ඒක තියෙන්නේ Secretary of the Treasury. මහා භාණ්ඩාගාරයේ ලේකම්. මහා භාණ්ඩාගාරික ලේකම් තමයි. එයාට තමයි සියලුම කොටස් වල අයිතිය තියෙන්නේ. රජය විසින් රජයේ නමට කියන්නේ රජය වෙනුවෙන් මොකක් හරි කම්පැනි එකක් පටන් ගන්නවා. හරි දෙපාර්තමේන්තුවක් නෙමෙයි ළමයි කම්පැනි එකක්. ඕකේ.
Even a PLC can be incorporated with one shareholder. මොකද්ද මේ වෙලා තියෙන්නේ? PLC කියන්නේ මොකද්ද? PLC කියලා කියන්නේ public limited company. ඒතර public limited company එකක් කියලා කියන්නේ මොකද්ද? දැන් private companies වගේ නෙමෙයි. public limited company එකක් කියලා කියන්නේ මහ ජනතාවට කොටස් නිකුත් කරන එකක් නේ. හැබැයි එහෙම එකක් වුණත් පටන් ගන්න පුළුවන් එක්කෙනෙක්ගේ. අපි මේ කතා කරන්නේ පටන් ගන්න ළමයි. කරගෙන යන එක ගැන නෙමෙයි කතා කරන්නේ පටන් ගන්න අවස්ථාව. ඉන්කෝපරේට් කරන අවස්ථාවේ එක පුද්ගලයෙක්ගෙන් පටන් ගන්න පුළුවන්. But there should be at least 2 directors. එක්කෙනෙක්ගෙන් පටන් ගත්තට directors දෙන්නෙක් ඉන්න ඕනේ. ඒක නීතියක්. The shareholder can be one director. දැන් එක shareholder කෙනෙක් ඉන්නේ. ඒතර directors දෙන්නෙක් ඉන්න ඕනේ. ඒතර ඒ ඉන්න shareholder එක director කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි තව director කෙනෙක්ව එයාට පත් කරගන්න වෙනවා. ඒ වගේම තමයි එයා director කෙනෙක් වුණාට පස්සේ එයාට secretary වෙන්න බෑනේ. එතකොට එයා අනිවාර්යෙන් company එක පටන් ගන්න අවස්ථාවේදී එයා shareholder කෙනෙක් වුණාට එයාට එක director position එකක් ගන්න පුළුවන්. එතකොට තව director කෙනෙකුයි secretary කෙනෙකුයි අඩුම තරමේ hire කරන්න ඕනේ company එක incorporate කරන්න නම්. ඒක තමයි මෙතන තියෙන්නේ. ඊළඟට පස්වෙනි වගන්තිය කියනවා incorporation එකෙන් පස්සේ මොකද වෙන්නේ? දැන් රෙජිස්ට්‍රාර්ට ගිහලා ඩොකියුමන්ට්ස් පහක් දෙනවානේ අපි. මෙන්න මේ පහ තියාගන්න කියලා. ඒක දුන්නාට පස්සේ රෙජිස්ට්‍රාර් මොකද කරන්නේ? කම්පැනි එක ගැන අලුතෙන් පටන් ගන්න කම්පැනි එක ගැන විස්තර කම්පැනිස් රෙජිස්ටර් එකේ අතුලත් කරනවා. කම්පැනිස් දාලා තියෙන රෙජිස්ටර් එකක් තියෙනවනේ අර අපි ඉස්කෝලේ යන කාලේ අපේ නම් ටික දාලා තිබ්බ රෙජිස්ටර් එක වගේ කම්පැනිස් දාලා තියෙන රෙජිස්ටර් එකක් තියෙනවා. එයාගේ රෙජිස්ටර් එකේ අපේ අලුතෙන් අපි පටන් ගත්ත කම්පැනි එකේ විස්තර ටික ඔක්කොම අතුලත් කරනවා. ඊට පස්සේ අපිට දෙනවා යුනික් නම්බර් එකක්. අපේ කම්පැනි එකටම අපිට පාවිච්චි කරන්න පුළුවන් විශේෂිත වූ ඉලක්කමක් දෙනවා. නම්බර් එකක් අපේ කම්පැනි එකට. ඊට පස්සේ ආ දෙනවා certificate of incorporation. සංස්ථාපන සහතිකයක් දෙනවා. හරි සංස්ථාගත හරි. මොකක් හරි ඕම සහතිකයක් දෙනගෙන අපි incorporate කරාට පස්සේ ඒ සහතිකය අපිට එයා දෙනවා. ඉතින් මුලින්ම එයා මොකද කරන්නේ? අර documents ටික හම්බුනාට පස්සේ අපේ නම් ටික දානවා register එකට. අපිට දෙනවා අපිටම විශේෂිත වූ අංකයක්. ඒ කියන්නේ එකම අංකෙ දෙන්න companies දෙකකට දෙන්නේ නැහැ. අපිට දෙන්නේ විශේෂිත අංකයක්. ඊට පස්සේ certificate of incorporation එක අපිට දෙනවා. මේ certificate of incorporation එකේ ප්‍රධාන වශයෙන්ම අතුලත් යුතු දේවල් ටිකක් තියෙනවා. පළවෙනි දේ තමයි company එකේ නම සහ ඉලක්කම අර දීපු නම්බර එක. ඊට පස්සේ දාන්න ඕනේ company එක කවද්ද incorporate කරේ. මොන දවසේද? ඊළඟට company එකේ type එක. ඒක limited liability company එකක්ද unlimited liability company එකක්ද නැත්නම් companies limited by guaranteed මොකද්ද type එක. ඒ වගේම මේක private company එකක්. පටන් ගත්ත company. ඒ වගේම මේක offshore company එකක්. offshore company එකක් කියන්නේ මොකක්ද කියන එකත් මම types of companies කරද්දි කරන්න. දැනට ඒ ගැන ලොකුවට හිතන්න එපා. ඉතින් මේ විස්තර ටික certificate of incorporation එකේ අනිවාර්යෙන් තිබිය යුතු අනිත් මොනවා තිබ්බේ නැතත්. ඉතින් මේ ටික අනිවාර්යයි. මේ ටික අනිවාර්යෙන්ම සඳහන් වෙලා තිබිය යුතුමයි. මේ cases වල විස්තර අපේ slides වල නැහැ. මම මේ ඉන්ටර්නෙට් එකෙන් search කරලා තමයි මේ ටික හොයාගත්තේ. මම කියවලා බලලා මෙතන සාරාංශගත කරලා දාලා තියෙනවා. ඔයගලන්ටත් ඕන නම් වැඩි විස්තර ලොකු තඩේ විස්තරයක් ගන්න මේක copy paste කරන්න මේ Jubilee Cotton Mills Limited versus Levis 1924 කියන එක copy paste කරන්න Google එකේ ගිහලා ගහන්න. ඒතර දිගට පල්ලෙහාට එනවා. ඔය තියෙන ඒවා කියවලා පොඩ්ඩක් හොයාගන්න. ටිකක් අමාරුයි හොයාගන්න හරිම විස්තර. මේ ඒ නිසා මොකක් හරි එක වෙබ්සයිට් එකක් තියෙනවා නම් ලේසියි පාවිච්චි කරන්න. එහෙම නැත්නම් නිකන් Google එකේ search කරලා හොයනවා නම් ළමයි ටිකක් මහන්සි වෙන්න නම් වෙයි හොයාගන්න. මේ Jubilee Cotton Mills එකේ මොකද උනේ? මේ කම්පැනි එක මේ මම හිතන්නේ මේක අපීල් එකක් වෙන්න ඕනේ. මේ හරි මේක තමයි කේස් එකේ උනේ. කම්පැනි එක මේකේ ජජ්මන්ට් එකේ කියන්නේ මේ පළවෙනි වාක්‍යයේ තියෙන අතරම මේ ජජ්මන්ට් එක. මේ a company comes into existence on the date of its certificate of incorporation. ඒ කියන්නේ incorporation එකේදී දැන් certificate එක තියෙනවානේ certificate of incorporation. ඒකේ දාලා තියෙන දවස මම කියන්නේ ඒකේ අනිවාර්යෙන් දවස දාන්න ඕනේ කියලා. the date on which the company was incorporated. ඒක අනිවාර්යෙන් තිබිය යුතුනේ. අන්න ඒ දාන දවසේ තමයි company එකක් විදිහට existence එකට එන්නේ. මේ ලෝකෙට එන්නේ, ඉපදෙන්නේ. මේ කේස් එකේ උනේ the documents were handed over to the registrar on 6th. මම හිතන්නේ ජූනි 6 වෙනිදා. මට මාස මතක නෑ. උඹයි 6 වෙනිදා. ඒ අදාළ මාසේ 6 වෙනිදා තමයි ගිහිල්ලා රෙජිස්ට්‍රාර්ට දෙන්නේ. රෙජිස්ට්‍රාර් ඊට දවස් 2කට පස්සේ, කියන්නේ 8 වෙනිදා තමයි මේක ඉෂුව කරන්නේ. certificate of incorporation එක. මේ COI කියන්නේ certificate of incorporation.
ඒක නිකුත් කරන්නේ 8 වෙනිදා දවස් දෙකකට පස්සේ. හැබැයි ඒ මනුස්සයා වැරදීමකින් ඒකේ 6 වෙනිදා කියලා තමයි දවස දාලා තියෙන්නේ. ඒ සර්ටිෆිකේට් ඔෆ් ඉන්කෝපරේෂන් එක. කම්පැනි එක මොකද කරන්නේ? දැන් ඔක්කොම ටික බාර දුන්නානේ 6 වෙනිදා මේ ලෙවිස් කියන තනත්තාට මේගොල්ලන් කම්පැනි එකේ ෂෙයාර්ස් අලොට් කරනවා. දැන් ප්‍රශ්නේ තිබ්බේ මේ allotment එක වළංගුද නැද්ද? මොකද 6 වෙනිදා මේගොල්ලන් බාර දුන්නට රෙජිස්ටර් මේක නිකුත් කරේ 8 වෙනිදානේ. එතකොට මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේක වළංගුද නැද්ද? එතකොට කෝට් එක කියනවා සර්ටිෆිකේට් ඔෆ් ඉන්කෝපරේෂන් එක ඉෂුව කරපු දවසේ වැරදි වෙන්න පුළුවන්. දාලා තියෙන දවස වැරදි වෙන්න පුළුවන්. හැබැයි දැන් මොනා කරන්නත් ඒකේ දාලා තියෙන 6 වෙනිදා කියලානේ. එහෙනම් එදා තමයි මේ ඉන්කෝපරේෂන් එක කරා කියලා සැලකෙන්නේ. ඉෂුව කරේ 8 වෙනිදා වුණාට දාලා තියෙන 6 වෙනිදා නම් එදාට තමයි කම්පැනි එක ඉපදෙලා තියෙන්නේ කියන එක සැලකන්නේ. ඒ නිසා මේ allotment එක වළංගුයි කියලා තමයි ජජ්මන්ට් එකෙන් දෙන්නේ. මේ බෝමන් versus secular society limited ඒක නම් ළමයි මේ කේස් එක නම් චුට්ටක් විතර මේ පැටලිලි සහගතයි. මමත් මේ හරිම පොඩ්ඩ සෑහෙන අමාරුයි මම මේක සමරයිස් කරගත්තේ. මේ කේස් එක චුට්ටක් බරපතලයි. බරපතලයි කියන්නේ මේක තියෙන කම්පැනි මේ කම්පැනි එක ඉట్స్ කම්පැනි ලිමිටඩ් බයි ගැරන්ටි. මේ ඒ කියන්නේ චැරිටබල් පර්පස් එකකට පටන් ගත්ත සීන් එකක් තියෙන්නේ. මේ සොසයිටි එක පට රෙජිස්ටර් කරලා තියෙන කම්පැනි ලිමිටඩ් බයි ගැරන්ටි එකක් විදිහට මේකේ ඔබ්ජෙක්ටිව් ක්ලෝස් එක තියෙනවානේ. මේ ආටිකල්ස් ඔෆ් ඇසෝසියේෂන් එකේ තියෙන ඔබ්ජෙක්ටිව් ක්ලෝස් එක එකේ තියෙන මෙයාලා පටන් අරගෙන තියෙන්නේ ඒ ඔබ්ජෙක්ටිව් ක්ලෝස් එක පට්ට දිගෑලා මම මේ සෑහෙන පොඩි කැලලක් මේකෙන් ගත්තේ promoting natural knowledge for human living instead of supernatural beliefs. ඒ කියන්නේ ඒකේ නිකන් තියෙන අර දැන් අපි ඉන්නවනේ අපේ කට්ටියගේ ක්‍රිස්තියානි ආගම අදහන අය මමත් කැතරික්. එතකොට අර අපි අදහනවනේ අපේ දෙවියෝ එහෙම අපි කියනවානේ. එතකොට මේගොල්ලන් කියන්නේ ඒක සුපර්නැචරල් බිලීෆ් එකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ ලෝකෙ අපිට පේන්න නැති දෙයක්. සුපර්නැචරල් බිලීෆ් එක. ඉතින් එයාලා උත්සාහ කරන්නේ මිනිස්සුන්ගේ ජීවිතේ මිනිස්සුන්ගේ ජීවන රටාව ඒ වගේ සුපර්නැචරල් දේවල් යන්නේ නැතුව අපි සාමාන්‍යයෙන් අපි දන්න ස්වභාව ධර්මයෙන් අපි ඉගෙනගත්ත දේවල් පාවිච්චි කරලා අපි ජීවත් වෙන්න ඕනේ. අන්න ඒක තමයි එයාලා කට්ටියට ප්‍රොමෝට් කරන්නේ. කට්ටියට කියලා දීලා ඒගොල්ලන්ගේ ඉගැන්වීම ඒක. ඒ එන්නේ එහෙම මිනිස්සුන්ට අර කියලා දෙන්න අර ඒක ප්‍රවර්ධනය කරන්න තමයි යාළ මේ චැරිටබල් සීන් එක පටන් අරන් තියෙන්නේ. එතකොට the issue was whether or not the society is charitable and could accept the charitable trust. දැන් මෙතන තිබු ප්‍රශ්නයක් තමයි මේ ක්‍රිස්තියානි ආගමේ අයට මේක ඔෆෙන්ස් එකක්ද නිකන් මඩ ප්‍රහාරයක්ද කියන එක ප්‍රශ්නයක් තිබ්බා. මොකද මේ ක්‍රිස්තියානි ආගම විතරක් නෙමෙයි එතන දාලා තිබේ ක්‍රිස්තියානි ආගම ගැන විතරයි. අර ඒ වගේ අයට ඒක නිකන් අර ඔෆෙන්ස් එකක්ද ඒගොල්ලන්ට නිකන් අර මඩ ප්‍රහාරයක්ද වගේ දෙයක් තමයි තිබ්බේ. ඒ නිසා අර ප්‍රශ්නයක් තිබේ මේගොල්ලන් මේක ඇත්තටම චැරිටබල් විදිහටද කරන්නේ? يعني ඇත්තටම ඒ පුණ්‍ය අරමුණෙන්ද මෙයාලා කරන්නේ? ඒගොල්ලන්ට පුළුවන් ද අර චැරිටබල් විදිහට කට්ටිය දෙනවනේ. සාමාන්‍ය චැරිටි එකක් කියන්නේ පුණ්‍ය ආයතනයක් කරද්දි කට්ටිය ගෙනල්ලා ආධාර කරනවා. ඒ ආධාරය යාලට ලබා ගන්න පුළුවන්ද? අයිතියක් තියනවද කියන එක තමයි තිබ්බ ප්‍රශ්නේ. ඉතින් මේක කිව්වා එහෙම අවුලක් නැහැ. මේගොල්ලන් කරන දේ නීති විරෝධී නෑ, ඉල්ලීගල් නෑ. ඒ නිසා මේක වැලිඩ් මේක වළංගුයි. ඒගොල්ලන්ට ඒ දේ කරන්න පුළුවන් කියලා තමයි මෙතන ජජ්මන්ට් එක දුන්නේ. මේ කේස් එක මම කේස් එකේ නම නම් කියන්නේ register of joint stock companies x whatever. මේකේ උනේ the register will not හරි දැන් මේක තමයි ජජ්මන්ට් එක. The register will not register a company set up for an unlawful purpose. මොකක් හරි නීති විරෝධී දෙයක් නීති විරෝධී අරමුණකින් කම්පැනි එකක් පටන් අරගන්න උත්සාහ කරනවා නම් ඒ වගේ වෙලාවකදී රෙජිස්ටර්වරයා ඒක කම්පැනි එක රෙජිස්ටර් කරන්නේ නැහැ. but නමුත් the refusal to register a company and grant a certificate of incorporation is subjected to judicial review. රෙජිස්ටර් කිව්වට මම මේක දාන්නේ නැහැ. දැන් රෙජිස්ටර් කියනවා බලලා දැන් හිතන්නකෝ කම්පැනි එක පටන් ගන්න කුඩු සහ ගංජා විකුණන. ඒතර බලලා කියනවා මේක නීති විරෝධී මේක කරන්න බෑ. හරිද? එහෙම කියලා රෙජිස්ටර් බෑ කියලා කිව්වට එතනින් එහාට ඒක නවතින්නේ නැහැ. ඒ වගේ වෙලාවකදී මේක උසාවියට අරන් යනවා. උසාවියට අරන් ගිහලා උසාවියේ පැත්තෙන් උසාවියේ තීරණය සලකා බලනවා. මේ රෙජිස්ටර් ගත්ත තීරණය නිවැරදිද වැරදිද කියන එක. ඒක තමයි කියන්නේ the refusal to register a company and grant a certificate of incorporation is subject to judicial review. එහෙම refuse කරාම එහෙම මේ එයා අකමැත්ත පළ කරාට පස්සේ ඒක නැත්තම් එයා ඒක කරන්න බෑ කියලා කිව්වට පස්සේ ඒක කෝට් එකට අරන් ගිහලා කෝට් එකෙත් ඒගොල්ලන්ගේ අවධානයට මේක ලක් වෙනවා. මෙතනදී කේස් එක උනේ
in this case මේ case එකේදී the court of appeal held that ඒ කියන්නේ මේක appeal එකටත් ගිහිල්ලා තියෙනවා. court of appeal held that the selling lottery tickets ඒ කියන්නේ lottery through the intended company would have been an offence under the law in force at that time in question, and therefore the decision of registrar to refuse was correct. මේ කාලේ තිබ්බ නීතිය හැටියට. ඒ කියන්නේ දැන් අපි දන්නන්නේ දැන් නම් ලොතරැයි විකුණන එක ප්‍රශ්නයක් නෙමෙයිනේ. හැමතැනම ලොතරැයි විකුණනවානේ. රජයෙන් මේ දේ කරනවානේ NLB එක හරහා. හැබැයි ඒ කාලේ තිබ්බ නීතිය හැටියට ඒ වගේ ලොතරැයි විකුණන එක නීති විරෝධී. ඒ කාලේ තිබ්බ නීතිය හැටියට. ඒතර මේ කම්පැනි එක පටන් අරගෙන තියෙන ලොතරැයි විකුණන්න. ලොතරැයි ටිකට්ස් විකුණන්න. ඉතින් ඒක නීතියට පටහැනි නිසා court of appeal එක කියනවා මේ රෙජිස්ටර් ගත්ත තීරණය හරි. එයා හැම එක කරන්න බෑ කියලා කිව්ව එක හරි. ඒකේ කිසිම වැරද්දක් නැහැ. The company was not being formed to a lawful purpose. company එක පටන් ගන්න හැදුවේ නීති සහගත අරමුණකින් නෙමෙයි, and the refusal to register was valid. මේ රෙජිස්ටර් වරයා මේක ගන්න බෑ කියලා කිව්ව එක මේ රෙජිස්ටර් කරන්න බෑ කියලා කිව්ව එක වැලිඩ් වෙනවා, වළංගු වෙනවා. ඊළඟ කේස් එකේ තියෙන්නේ මොකද්ද? A company with unlawful objects already in existence may be struck off the register of companies. Once a company is incorporated for a legal purpose and thereafter if the registrar gets to know that they're engaging in unlawful activities, he can strike off the name of the company from the register. දැන් හිතන්නකෝ මෙන්න මෙහෙම සීන් එකක්. ඔයා පටන් ගන්නවා කම්පැනි එකක් සපත්තු විකුණන්න. ඔයා සපත්තු විකුණනවා කියලා පටන් අරගෙන කාලයක් සබ්දන් කිසි ප්‍රශ්නයක් නැහැ. සපත්තු විකුණන එක නීති විරෝධී නෑ. ඔයා හොඳ අදහසකින් දවා ලීගල් පර්පස් එක. නීති සහගත අරමුණකින් තමයි පටන් ගන්නෙ. දැන් රෙජිස්ටර් එකල ඔක්කොම කරලා දැන් කම්පැනි එක තියෙනවා. පස්සේ කාලෙක රෙජිස්ට්‍රාර්ට ආරංචි වෙනවා ඕගොල්ලන් කම්පැනි එකේ සපත්තු විකුණනට අමතරව කුඩු ගංජා ඔය වගේ එක මත්ද්‍රව්‍යත් විකුණනවා කියලා. එතකොට එහෙම වුණාම අර කම්පැනි එක ඉන්කෝපරේට් කරලා තිබුණා. ඒ අවස්ථාව වෙනකොට රෙජිස්ට්‍රාර්ට පුළුවන් අර කම්පැනිස් රෙජිස්ටර් එකෙන් ඔයාගේ කම්පැනි එකේ නම කපලා දාන්න, අයින් කරලා දාන්න. ඒක තමයි කියන්නේ ලීගල් පර්පස් එකකට පටන් ගත්තත් පස්සේ කාලෙක රෙජිස්ට්‍රාර්ට දැනගන්න හම්බුනේ මේ මිනිස්සු කරන්නේ නීති විරෝධී වැඩි කියලා. එයාට ඒක රෙජිස්ටර් එකෙන් කපලා අයින් කරන්න පුළුවන්. ඇයි ඉන්කෝපරේෂන් එකක් කරන්නේ? ඇයි කම්පැනි එකක් ඉන්කෝපරේට් කරන්නේ? ඇයි කම්පැනි එකක් රෙජිස්ටර් කරන්නේ? සාමාන්‍යයෙන් හවුල් ව්‍යාපාරයක් එහෙම නැත්නම් සාමාන්‍ය කේවල ස්වාමී ව්‍යාපාරයක් විදිහට පටන් අරගෙන කරගෙන යන්න පුළුවන්. ඇයි රෙජිස්ටර් කරන්නේ? Upon COI being issued, a company become a body corporate with a separate legal personnel. කම්පැනි එකක් රෙජිස්ටර් කරලා ඉන්කෝපරේට් කරලා ඒ සර්ටිෆිකේට් එක ඉෂුව කරාට පස්සේ නිකුත් කරාට පස්සේ කම්පැනි එකට වෙනම ලීගල් පර්සනැලිටි එකක් හම්බෙනවා. ලීගලි යාට වෙනම පර්සනැලිටි එකක් වෙනම පුද්ගලයෙක් වගේ ආව සලකනවා. And identity that it's creators in the eyes of law. ඒ කියන්නේ එයාට ලැබෙන පර්සනැලිටි එකේ ඩෙන්ටිටි එක ඒක හදපු අයකින්, ඒ කියන්නේ ඕනර්ස් ලගෙන්, මැනේජ් කරන අයකින්, ප්‍රොමෝටර්ස් ලගෙන් හැමෝගෙම වෙනස්. In the eyes of law. නීතියේ පැත්තෙන් බලුවම කම්පැනි එක වෙනම පුද්ගලෙක්. And it is a legal person distinct from its shareholders. එතකොට කම්පැනි එක වෙනයි, කම්පැනි එකේ අයිතිකාරයෝ, ප්‍රොමෝටර්ස්ලා, ඩිරෙක්ටර්ස්ලා ඔක්කොම ටික වෙනයි. එතකොට මේ වෙන් කරන තිරයට අපි කියනවා veil of incorporation. ඒක මැද තියෙන්නේ. කම්පැනි එක වෙනම, shareholdersලා, directorsලා, ඔය ප්‍රොමෝටර්ස්ලා ඔක්කොම වෙනම. මේ කම්පැනි එකට පුළුවන් තනියම යාගේ දෙයක් කරගන්න. This is a metaphysical person created by law with a legal but no physical existence. මතක තියාගන්න මෙයා ඇත්තටම සාමාන්‍ය පුද්ගලෙක් නෙමෙයි, මෙයා jurisdictional person කෙනෙක්. නීතියෙන් හදපු මිනිස්සෙක්. නීතියෙන් හදපු යම්කිසි පුද්ගලෙක්. හැබැයි එයාට නීතිය ඉදිරියේ වෙනමම පිළිගැනීමක් තියෙනවා. ඒ කියන්නේ ඩිරෙක්ටර්ස්ලා, ෂෙයාර්හෝල්ඩර්ස්ලා නැතුව. ඒ කියන්නේ අපිට කම්පැනි එක නම පාවිච්චි කරලා එක දේවල් කරන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ දැන් හිතන්නකෝ කම්පැනි එකට ඉන්ෂුරන්ස් එකක් ගන්න ඕනේ කියලා. හිතන්නකෝ කමලලතා PLC. කමලලතා PLC එකට ඉන්ෂුරන්ස් එකක් ගන්න ඕනේ කියලා. ඒකේ ඩිරෙක්ටර් කෙනෙක්ගේ නමක්වත්, ෂෙයාර්හෝල්ඩර් කෙනෙක්ගේ නමක්වත් දාලා ඒ ගොල්ලන්ගේ නමට ඉන්ෂුරන්ස් එකක් ගන්න ඕනේ නැහැ. කමලලතා PLC ගේ නමට ඉන්ෂුරන්ස් එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ආ වෙනම පර්සන් කෙනෙක් විදිහට සලකනවා. consequences. මෙහෙම ඉන්කෝපරේට් කරාට පස්සේ මොකද වෙන්නේ?
පළවෙනිදී අර කිව්වා වගේ separate legal personality එකක් ගන්නවා සම්පූර්ණයෙන්ම අර මිනිස්සුගෙන් ගැලවිලා ස්ථානි පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ වගේම perpetual succession. perpetual succession කියලා කියන්නේ ඩිරෙක්ටර්ස්ලා මැරුණාට ඩිරෙක්ටර්ස්ලා මාරු වෙලා ආස් වෙලා ගියාට අයිතිකාරයෝ මැරුණාට අයිතිකාරයෝ වෙනස් වුණාට ප්‍රොමෝටර්ස්ලා මැරුණා කියලා කම්පැනි එක එහෙමම කඩාගෙන වටින්නේ නැහැ. දැන් හිතන්නකෝ ඔයා සිල්ලර කඩයක් පටන් ගන්නවා කියලා. ඔයා සිල්ලර කඩයක් පටන් අරගෙන කරන්න ගත්තාම ඔයා හිතනකො ඔයා එක්ක මොකක් හරි වෙලා ඔයාට මොකක් හරි ලෙඩක් හැදලා ඔයා එක්තැන් වුණා. ඉතින් එහාට ඔයාට කඩේ කරන්න බෑ. එතකොට ඔයා විතර නම් ඒ කඩේ කර හිටියේ. ඔයා ඒ කඩේ වහලා දාන්න ඕනේ. ඔයාට කරන්න තියෙන්නේ ඒ කඩේ වහලා දාලා එක්ක වෙන කෙනෙකුට විකුණන්න ඕනේ. නැත්නම් කඩේ පිටිම වෙන කෙනෙකුට දෙන්න ඕනේ. කොහොම හරි ඔයා එතනින් එහාට එතකොට ඔයාගේ ව්‍යාපාරය එතනින් එහාට නැහැ. ඊට පස්සේ ඒක වෙන කෙනෙක්ගේ. ඔයාට කිසි අයිතියක් නැහැ. කියන්නේ ඔයාගේ ව්‍යාපාරය ඔයත් එක්කම නැති වෙලා යනවා. හැබැයි කම්පනීස් එහෙම නැහැ. දැන් ඔය 1800 බර ගණන් වල පටන් ගත්තේ ඔය තාම තියෙන්නේ. මොකද අයිතිකාරයෝ දැන් ඉන්නේ ජීවිතුන් අතර. අයිතිකාරයෝ මාරු වුණාට දවස් ගානේ අර ස්ටොක් මාකට් එකේ ගිහිල්ලා එකින් එක නිකන් අර ෂෙයාර්ස් ටික අතින් අතට පාස් වුණාට කම්පැනි එකට කිසිම වෙනසක් වෙන්නේ නැහැ. කම්පැනි එක එහෙම. ලිමිටඩ් ලයබිලිටි ළමයි මතක තියාගන්න මෙතන මේ ලිමිටඩ් ලයබිලිටි කියලා කියන්නේ of owners මම එහෙම කියන්න හේතුවක් තියෙනවා. මම කියන්නම්කෝ හේතුව. ඕන මෙහෙමයි දැන් හිතන්නකෝ කම්පැනි එකේ නම පාවිච්චි කරලා කම්පැනි එක මොන හරි කරා කියලා හිතන්නකෝ දැන් කම්පැනි එක මොකක් හරි ඉඩමක් ගත්තා. කමල්ලතා PLC එක ගත්ත ඉඩමක්. ඒක කම්පැනි එක නමින් තමයි ඉඩම අරන් තියෙන්නේ. කම්පැනි එක වාරික ගෙව යනවා ඉඩම අරගෙන. මාසෙට ලක්ෂ ගානේ වාරික ගෙවනවා. හිතන්නකෝ මොකක් හරි ප්‍රශ්නයක් වෙලා කම්පැනි එක මොකක් හරි ලොකු ප්‍රශ්නයක් වෙලා දැන් ගෙවා ගන්න සල්ලි නැහැ. එහෙම කියලා ෂෙයා හෝල්ඩර්ස්ලා හොයාගෙන ගිහිල්ලා ෂෙයා හෝල්ඩර්ස්ලාගෙන් සල්ලි ඉල්ලන්න බෑ. මොකද ෂෙයා හෝල්ඩර්ස්ලා එහෙම ගෙවන්න බැඳිලා නැහැ. කම්පැනි එක බංකොලොත් වුණත් ෂෙයා හෝල්ඩර්ස්ලා ගෙවන්න බැඳිලා ඉන්නේ ඒගොල්ලන් අර ෂෙයා ගත්ත ෂෙයාර්ස් ප්‍රමාණයට විතරයි. ඒතර ෂෙයා හෝල්ඩර්ස්ලාගේ පැත්තෙන් ලිමිටඩ් ලයබිලිටි එකක් තියෙනවා. හැබැයි කම්පැනි එක පැත්තෙන් කම්පැනි එක කරන කටයුතු වලට කම්පැනි එකේ හැසිරීම රටාවලට කම්පැනි එක පැත්තෙන් ඒගොල්ලන්ට අසීමිත වගකීමක් තියෙනවා. කම්පැනි එක මොන හරි ප්‍රශ්නයක් වෙලා කම්පැනි එකට සේවකයෙකුට වන්දියක් ගෙවන්න උනොත් එහෙම කම්පැනි එකට කියන්න බෑ මගේ වගකීම සීමා සහිතයි මම ගෙවන්නේ නෑ මේක කියලා. එහෙම එකක් නෑ. කම්පැනි එක කරන දේවල් වලට අසීමිත වග කියනවා. හැබැයි ෂෙයා හෝල්ඩර්ස්ලා කම්පැනි එකේ දේවල් වලට අසීමිත වග කියන්නේ. ඒගොල්ලන් කම්පැනි එකේ ඉන්වෙස්ට් කරලා තියෙන නැත්නම් ආයෝජනය කරලා තියෙන ප්‍රමාණයට විතරයි එයාලා වගකීමට බැඳෙන්නේ. එයාලට කම්පැනි එක බංකොලොත් වෙලා ඔක්කොම ටික නැති වුණත් ඒගොල්ලන්ගේ දේපල මුකුත් නැති වෙන්නේ. අර කම්පැනි එක ආයෝජනය කරලා තිබු මුදල් ටික විතරයි යාලට නැති වෙන්නේ. ඒක තමයි limited liability of owners මතක තියාගන්න කම්පැනි එකේ නෙමෙයි. කම්පැනි මේ ඉන්කෝපරේට් කරා කියලා කම්පැනි එක කරන හැම දෙයකටම ඒගොල්ලන්ට සීමිත වගකීමක් ලැබෙන්නේ නැහැ. The right to transfer shares කම්පැනි එක ඉන්කෝපරේට් කරලා පස්සේ කම්පැනි එක වෙන ෂෙයා හෝල්ඩර්ස්ලා වෙනයිනේ. ඒතර අර ෂෙයා හෝල්ඩර්ස්ලා හැමදාම කම්පැනි එකේ ෂෙයාර්ස් තියාගෙන ඉන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ට ඇත්තිකිට 30 දවසට වෙන කෙනෙකුට ඒක පවරලා දාලා නැත්නම් වෙන කෙනෙකුට විකුණලා දාලා ඒගොල්ලන්ට අයින් වෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. Capacity to enter into contracts. ඊට කලින් අර right to transfer shares කොහොමද ඔයාලට හිතන්න පුළුවන් private company එකක් පැත්තෙන් මෙහෙමයි private company එකක උනත් shares transfer කරන එක මහ ලොකු අමාරු දෙයක් නෙමෙයි. අර public company එකක් වගේ නිදහසේ මහ ජනතාවට දෙන්න බෑ. හැබැයි ඔයගොල්ලන් හිතන්නකෝ ඔයාගේ පවුල අය එකතු වෙලා පටන් ගන්නවා කම්පැනි එකක්. ඔයයි ඔයගේ අයියයි ඔයගේ අක්කයි අම්මයි තාත්තයි නැන්දයි මමයි පුංචි බප්පා ටික එකතු වෙලා පටන් ගන්නවා කම්පැනි එකක්. හිතන්නකෝ යම්කිසි කාලයක් ගිහිල්ලා ඔයාට ඇතිකිලි තියෙන කම්පැනි එකකින්. ඒත් ඔයාගේ ෂෙයාර්ස් ටික කාට හරි ඔය එක්ක අම්මට තාත්තට හරි පවරන්න පුළුවන්. එහෙම නැත්නම් හිතන්නකෝ ඔයා අලුතෙන් බැඳපු කෙනාට හරි කාට හරි අර කට්ටියකින් අහලා ඒගොල්ලන්ගේ කැමැත්ත ඇතු වෙන කෙනෙකුට පවරලා ටයිම් වෙන්න පුළුවන්. ඔයා මේකේ ඉන්න ඕනේ, ඔයා මැරෙනකන් ඉන්න ඕනේ. එහෙම එකක් නැහැ. private companies වල උනත් එහෙම transfer කරන්න පුළුවන්. අර වෙලා තියෙන අර public companies වගේ අර නිදහසේ ඕන කෙනෙකුට කතා කරලා දෙන්න බෑ. අරකේ කට්ටිය කියන්නේ අහලා වෙන කෙනෙකුට පැවිදීමේ හැකියාව තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. capacity to enter into contracts. කම්පැනි එකට කම්පැනි එකේ නම පාවිච්චි කරලා ගිවිසුම් වලට එළඹෙන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි right to sue and to be sued. sue කියලා කියන්නේ ළමයි නඩු පවරනවා. ඒතර කම්පැනි එකට පුළුවන් කම්පැනි එකේ නම පාවිච්චි කරලා තව කෙනෙකුට නඩු පවරන්න සහ බාහිර පුද්ගලයෙකුට පුළුවන් කම්පැනි එකේ නමට නඩු පවරන්න. හිතන්නකෝ දැන් ඔයා මොකක් හරි බඩුවක් ගන්නවා මොකක් හරි
කම්පැනි කමලලතා PLC එකෙන් ඔයා ගන්නවා සපත්තුව. ඒ සපත්තුව හරි නැහැ. ඒ සපත්තුව මාර බාල සපත්තුවක් කිසි ප්‍රමිතියට නැහැ. ඔයාගෙන නඩුවක් දානකොට කමලලතා PLC එකේ ඩිරෙක්ටර් කෙනෙක්ගේ නමටවත් ඒ අවුට්ලට් එකේ හිටපු ඒ ඔයා ගත්ත ස්ටෝර් එකේ හිටපු මිනිස්සයාගේ නමට විරුද්ධවත් එහෙම නෙමෙයි නඩුව දාන්නේ. ඔයා කමලලතා PLC එකේ විදිහට තමයි නඩුව දාන්නේ. මොකද ඔයාට පුළුවන් කම්පැනි එකේ නම පාවිච්චි කරලා කම්පැනි එකට නඩු දාන්න. හැබැයි ඒක කරන්න බෑ කම්පැනි එක රෙජිස්ටර් කරලා නැත්තම්. Whale of Incorporation. මෙතන කියන්නේ දැන් අපි නීතිය පැත්තෙන් මිනිස්සු කියලා ගත්තාම natural persons ඉන්න. කියන්නේ අපි වගේ සාමාන්‍ය මිනිස්සු ඉන්නවා. ඒ වගේම artificial person ඉන්නවා. artificial කියන්නේ කෘත්‍රිමව නිර්මාණය කරපු පුද්ගලයා. එතකොට මේ කෘත්‍රිම පුද්ගල නිර්මාණය කරන්න පුළුවන් companies act එකෙන් companies ඒ වගේම පාර්ලිමේන්තු එකේ පනතක් යටතේ මේක කිරීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ පාර්ලිමේන්තු දැන් හිතන්නකෝ පාර්ලිමේන්තුවේ මේ පනතක් සම්මත කරලා මොකක් හරි දෙපාර්තමේන්තුවක් පටන් ගන්නවා. ඒතර ඒ දෙපාර්තමේන්තුවලත් නමක් තියෙනවානේ. දැන් ඔය අපි අපේ තියෙන ගොඩක් දෙපාර්තමේන්තු දුම්රිය දෙපාර්තමේන්තුව ඔහොම තියෙන දෙපාර්තමේන්තු සෑහෙන ගොඩක්. ඉතින් ඕවට වෙනම නමක් තියෙනවානේ. ඔය එක එක දෙපාර්තමේන්තු හදන්න එක එක සංස්ථා හදන්න පනතක් වෙනම පනතක් ඒගොල්ලන් පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න. ඒතර ඒ සම්මත කරගන්න පනත් වලිනුත් මේ කියන විදිහේ මේ artificial person කෙනෙක්ව නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. When a company is incorporated, it is treated as a separate legal entity. ඒක තමයි අපි whale of incorporation කියලා කියන්නේ. කියන්නේ මැද්දෙන් කිරයක් දාලා කම්පැනි එකයි ඒක ඇතුලේ ඉන්න පාර්ශවයයි වෙන් කරනවා දෙපැත්තකට. yeah. කම්පැනි එක කාගෙන්ද separate වෙලා ඉන්නේ? කාගෙන්ද වෙන් වෙලා ඉන්නේ? From those who created it. කවුද ක්‍රියේට් කරන්නේ කම්පැනි එක? ප්‍රොමෝටර්ස්. ඒතර ප්‍රොමෝටර්ස් ලගෙන් අයින් වෙලා ඉන්නවා those who own it කියන්නේ අයිතිකාරෝ shareholdersලා and those who manage it directorsලා සහ අනිකුත් managers. ඒතර මෙන්න මේ කියන පාර්ශව තුනෙන්ම ප්‍රොමෝටර්ස්ලා shareholdersලා directorsලා මේ කියන පාර්ශව තුනෙන්ම වෙන් වෙලා වෙනම ඉන්න කෙනෙක් තමයි මේ කම්පැනි එක කියන්නේ. section 2 එකේ කියනවා company is a body corporate. කියන්නේ එක කම්පැනි එකක්. company is a company. And any company within and outside Sri Lanka ඕනම කම්පැනි එකක් ලංකාව ඇතුළත හෝ පිටත තියෙන ඕනම කම්පැනි එකකට තියෙනවා මෙන්න මේ කියන දේවල් දෙක. පළවෙනි දේ තමයි the capacity to carry on undertake any business or activity do any act enter into any transaction. ඒ කම්පැනිස් වලට පුළුවන් ඕනම දෙයක් කරන්න ඕනම transaction එකකට යන්න ඕනම ව්‍යාපාර කටයුත්තක් කරන්න ඕනෑම කටයුත්තක නියැලෙන්න ඕන දෙයක් කරන්න පුළුවන්. දැන් මෙතනදී ප්‍රශ්නයක් එනවා එහෙම ඕනම දෙයක් කරන්න පුළුවන් නම් අර ආටිකල්ස් ඔෆ් ඇසෝසියේෂන් එකේ ඔබ්ජෙක්ටිව් ක්ලෝස් එකට මොකද වෙන්නේ? දැන් කියන්න එපා මතක නැහැ කියලා. මේ ආටිකල්ස් ඔෆ් ඇසෝසියේෂන් එකේ තිබ්බ ඔබ්ජෙක්ටිව් ක්ලෝස් එකට මොකද වෙන්නේ? ඒක එනවා මෙතනට. ඒක තමයි මම මේ වරහන් ඇතුලේ දාලා තියෙන්නේ subject to section 13. ඒ කියන්නේ කරන දේ ඕන එකක් කරන්න පුළුවන්. හැබැයි ඔබ්ජෙක්ටිව් ක්ලෝස් එක අස්සේ තියාගෙන ඕන දෙයක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඕනම දෙයක් කරන්න බෑ. එයාගේ ඔබ්ජෙක්ටිව් ක්ලෝස් එකට ලිමිට් වෙලා ඕනම දෙයක් කරන්න හැකියාව තියෙනවා කම්පැනි එකට. එයාට ඒ සඳහා කැපැසිටි එක තියෙනවා. And all the powers privileges necessary for that. ඒ සඳහා අවශ්‍ය සියලුම බලතල සහ සියලුම අයිතිවාසිකම් ඒ කම්පැනි එකට තියෙනවා. මේ ඕන බිස්නස් කටයුත්තක් කරන්න, මේ ඕනම කටයුත්තක් කරන්න, ඕන ට්‍රාන්සැක්ෂන් එකකට යන්න අවශ්‍ය කරන බලතල සහ අයිතිවාසිකම් සියල්ලම කම්පැනි එකට තියෙනවා. Subject to any written law of Sri Lanka or any other country. එතන මේක subject වෙනවා. subject කියන්නේ මේක යටත් වෙනවා. ලංකාව ඇතුළේ තියෙන ඕනෑම ලිඛිත වෙනත් නීතියක් සහ පිට රටවල් වල තියෙන අනිකුත් නීති රීති වලට මේක යටත් වෙනවා. මොකද මේ දැන් අපි මෙතන කතා කරන්නේ any company within and outside Sri Lanka. outside Sri Lanka ඒවට වෙන රටවල් වල තියෙන නීතියත් අදාළ. ඒ නීති වලට යටත්ව මෙන්න මේ කියන කටයුතු කරන්න බලතල සහ අයිතිවාසිකම් කම්පැනි එකකට ලැබෙනවා. මේ separate legal personality එකකින්. ඊළඟට මේ section 87 කියනවා දැන් shareholder කෙනෙක් කියලා කියන්නේ කම්පැනි එකක අයිතිකාරයෙක්. එතකොට මෙතන කියන්නේ a shareholder should not be liable for any act, default or any obligation of the company. shareholder කෙනෙක් කිසිම වෙලාවක කම්පැනි එකේ කිසිදු ඇක්ට් එකකට කිසිදු හැසිරීමකට කිසිදු මේ ඩිෆෝල්ට් එකක් කියලා කියන්නේ අර මේ
දැන් මොකද ණයක් ඩිෆෝල්ට් ලෝන් එක ඩිෆෝල්ට් වෙනවා කියලා කියන්නේ මේ ණය ගෙවා ගන්න බැරි වෙනවා කියලා. හරි ඒ වගේ ඒගොල්ලන්ට අර මොන හරි දෙයක් කරගන්න බැරි වුණාම කම්පැනි එකට සහ ඒ කම්පැනි එකේ මොකක් හරි ඔබ්ලිගේෂන් එකකදී මොකක් හරි වගකීමකදී ඒ කිසිම දෙයකට ෂෙයා හෝල්ඩර්ස්ලා වග කියන්නේ නැහැ. by reason only by being shareholder. යා ෂෙයා හෝල්ඩර් කෙනෙක් වෙච්ච පමණින්ම යා ෂෙයා හෝල්ඩර් කෙනෙක් වුණා කියන කාරණාව නිසා කිසිම වෙලාවක කම්පැනි එකේ කිසිදු කටයුත්තකට හෝ කිසිදු ඔය අසරණ වෙච්ච වෙලාවක හරි කම්පැනි එකේ වගකීමකට හරි කිසිදු වෙලාවක ෂෙයා හෝල්ඩර්ස්ලා වගකීමෙන් බැඳෙන්නේ නැහැ. හිතන්නකෝ ෂෙයා හෝල්ඩර් කෙනෙක් නම කම්පැනි එකේ නම පාවිච්චි කරලා මොකක් හරි මාටියක් ගහලා මොකක් හරි වැඩක් කරලා කියලා ඒ වගේ වෙලාවකදී ෂෙයා හෝල්ඩර් ඒ අදාළ ෂෙයා හෝල්ඩර් එකට වගකීමෙන් බැඳෙනවා. හැබැයි අනිත් ෂෙයා හෝල්ඩර්ස්ලා ඒ වගේ වෙලාවට ඒකට වගකීමෙන් බැඳෙන්නේ නැහැ. එයාත් මේ කම්පැනි එකේ ෂෙයා හෝල්ඩර් කෙනෙක් වුණා නේද කියන කාරණාව මත ඉඳගෙන. ඕකේ දැන් අපි කතා කරන්න යන්නේ කේසස් ටිකක් ගැන. මම කිව්වා මේක කලින් ලෙසන් එක කරනකොට මොකද්ද මම කරේ කලින් ප්‍රොමෝටර්ස් නේ ප්‍රොමෝටර්ස් කරද්දි මම කිව්වා සැලමන් vs සැලමන් මම මේ පාඩම කරද්දි ඔයගලන්ට කියලා දෙන්නම් කියලා. දැන් මම කියන්න යන්නේ මේ සැලමන් vs සැලමන් කේස් එකේ මොකද්ද උනේ කියන එක. මෙතන උනේ මේ සැලමන් කියන පුද්ගලයාට තිබ්බා මම මේ ළම මේ ස්ලයිඩ් එක පොඩ්ඩක් පැත්තකට දාලා මම මුලින්ම ඔයගලන්ට කතාව කියලා ඉන්නම්. මේ සැලමන් කියන තැනත්තාට තිබ්බේ මේ කේවල ස්වාමි ව්‍යාපාරයක්. මට ළඟ මේ මතක විතර තමයි මම කියන්නේ මට හරියටම මං හිතන්නේ මං කියන එක හරි. මේ කුමාරි මෙයාට තිබ්බේ කේවල ස්වාමි ව්‍යාපාරය. මෙයා ඊට පස්සේ මොකද කරන්නේ? මෙයා කම්පැනි එක රෙජිස්ටර් කරනවා. රෙජිස්ටර් කරනවා කියන්නේ මේක කම්පැනි එකක් බවට පත් කරනවා. එතකොට ඒ කාලේ තිබ්බ සමාගම් පනත යටතේ අඩුම තරමේ ෂෙයා හෝල්ඩර්ස්ලා 7 දෙනෙක් ඉන්න ඕනේ. මෙයා මොකද කරන්නේ? සැලමන් ෂෙයාර්ස් ටික ඔක්කොම එයාගේ නමට තියාගෙන එයාගේ වයිෆ්ටයි ළමයි 5 දෙනාටයි එක ගානේ ෂෙයාර්ස් එක ගානේ දෙනවා. එතන කුමාරි ෂෙයාර් හෝල්ඩර්ස්ලා ඉන්නවනේ 7ක් ඉන්නවා. හැබැයි අර අනිත් 6 දෙනාට තියෙන ෂෙයාර්ස් එක ගානේ ඉතුරු ටික ඔක්කොම සැලමන්ගේ. පස්සේ මොකද වෙන්නේ? මේ සැලමන් ඊට අමතරව මේකේ මැනේජින් ඩිරෙක්ටර් විදිහට කටයුතු කරනවා. මැනේජින් ඩිරෙක්ටර් විදිහට. නිකන් සම්පූර්ණ කම්පැනි එක පාලනය කරගෙන යන්නෙත් මෙයා. ඒකට දැන් මෙයා අයිතිකාරයෙක්. එතකොට මෙයා මැනේජින් ඩිරෙක්ටර් කියන්නේ මෙයා මේකේ ඩිරෙක්ටර් කෙනෙකුත් වෙලා හිටියා. ඊට අමතරව මෙයා මේකේ ක්‍රෙඩිටර් කෙනෙකුත් වෙලා හිටියා. මෙයා මේකට ණයක් දීලා තිබ්බා. මේක සැලමන්. හැබැයි මේ ණය එයා දැන් ඉන්නනේ secured creditors සහ unsecured creditors කියලා secured creditors කියලා කියන්නේ මොකක් හරි charge එකක් එක්ක. මොකක් හරි app එකක් එක්ක ණය දීලා තියෙන අය. unsecured කියන්නේ app එකක් නැතුව ණය දීලා තියෙනවා. දැන් මේ කම්පැනි එකේ මේ සැලමන් කම්පැනි ලිමිටඩ් කියන කම්පැනි එකේ app එකක් සහිතව ණය දීලා තිබෙ එකම පුද්ගලයා සැලමන් ඉතුරු ණයකාරයෝ ඔක්කොම app නැතුව තමයි ණය දීලා තිබෙන්නේ. ඒ වගේම තමයි සැලමන්ගේ ණයත් සැලමන් දීලා තිබ්බ ණයත් ෆ්ලෝටිං charge එකෙන් දීලා තිබේ. කියන්නේ මොකද ෆ්ලෝටිං charge කියන්නේ මම කිව්වා charges කරද්දි. ෆ්ලෝටිං charge කියන්නේ කම්පැනි එකේ තියෙන ඕනෑම වත්කමක් පාවිච්චි කරලා කියන්නේ කම්පැනි එක බංකොලොත් වුනහම කම්පැනි එකේ තියෙන ඕනෑම වත්කමක් පාවිච්චි කරලා ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ගේ ණය පියව ගන්න. එහෙම සීන් එකක් නේ. එතකොට දැන් මොකද උනේ මේ මෙයා දීලා තිබ්බ ෆ්ලෝටිං charge එකක් අනිත් අය කවුරුත් මේ app එකක් සහිතව ණය දීලා තිබ්බේ නැහැ. කොහොම හරි මෙයා මේ කම්පැනි එක කරගෙන යනකොට මේ කම්පැනි එක බංකොලොත් වෙනවා. දැන් බංකොලොත් වුණාම මොකද වෙන්නේ? මම දැන් වයින්ඩින් අප් එකේදී අන්තිම ස්ලයිඩ් එකේ කරා අර බංකොලොත් වුණාම දෙන පිළිවෙලක් තියෙනවානේ. එතකොට දැන් සැලමන් දිහා බලුවම සැලමන් විතරයි මෙතන secured creditor කෙනෙකුට ඉන්නේ. ඒකත් floating charge එකක්. ඒ කියන්නේ මුළු කම්පැනි එකේම වත්කම් පාවිච්චි කරලා එයාගේ ණය ගෙවන්න පුළුවන්. දැන් හිතන්නකෝ සැලමන්ට ගෙවන්න තියෙන ණය 10000යි කියලා. සම්පූර්ණ කම්පැනි එකේ වත්කම් ටික එකතු කරාම 8000යි. එතන මොකද කරන්නේ? අර 8000ම සැලමන්ට දෙනවා. ඒතර අර මිනිස්සුන්ට ඉතුරු ණයකාරයන්ට 7-5ක්වත් නැහැ. ඒතර මේ කියන ලික්විඩේටර් කියනවා දැන් සැලමන් තමයි මේ කම්පැනි එකේ ඉන්න නිකන් ප්‍රධානම චරිතය. එයා අයිතිකාරයෙක්, එයා ඩිරෙක්ටර් කෙනෙක් වෙලා හිටියේ. එයා සෙනයි බුද්ධියට තිබ්බ මෙයා නිකන් ප්‍රධාන චරිතය. කියන්නේ තව ෂෙයා හෝල්ඩර්ස්ලා 6ක් හිටියට ඒගොල්ලන් නිකන් නමට මෙයා තමයි ප්‍රධාන. කියන්නේ මෙයා නිකන් කම්පැනි එකත් මෙයා තමයි කම්පැනි එක. මෙයාගේ තමයි ඔක්කොම සියල්ල අයිතිය තියෙන්නේ. ඉතින් ලික්විඩේටර් කියනවා සැලමන් තමයි මේකේ හරිම අයිතිකාරය. නිකන් සැලමන් සමානයි කම්පැනි එක වගේ. ඒ නිසා සැලමන් එයාගේ පෞද්ගලික ධනය පාවිච්චි කරලා හරි අර ඉන්න මේගොල්ලන්ට ණය හිමියන්ට ගෙවන්න ඕන කියලා කියනවා ලික්විඩේටර්. එතන මොකද වෙන්නේ? සැලමන් ගිහලා දාන නඩුවක්. එතකොට මේකෙන් කියනවා House of Lords කියන්නේ කෝට් එකෙන් උසාවියෙන් කියනවා කම්පැනි එක වෙනයි. ෂෙයා හෝල්ඩර්ස්ලා වෙනයි. අන්තික සැලමන් කරපු දේ වැරදි නෑනේ. සැලමන් තමයි එතන secured creditor මේ කෙනෙක් විදිහට හිටියේ. ඉතින් අර වයින්ඩින් අප් එක යන පිළිවෙලට යාට තමයි මුලින්ම සල්ලි ටික දෙන්නේ. ඉතින් ඔක්කොම වත්කම් ටික විකුණලා හම්බෙච්ච සල්ලි ටික සැලමන්ට දුන්නා. ඉතින් ඒකට කරන්නේ
ඉතින් ඒ නිසා සැලමන්ගේ වැරද්දක් නැහැ. ඒ නිසා ඒගොල්ලන් කියනවා සැලමන් කියන්නේ වෙනයි, කම්පැනි එක කියන්නේ වෙනයි. ඒ නිසා සැලමන් තමන්ගේ පෞද්ගලික දාණයෙන් ගෙනල්ලා දීලා මේ කම්පැනි එකේ ණය පියවන්න ඕනේ නැහැ. ඒතර මේ කේස් එක හරිම වැදගත්. මොකද මේ කේස් එකෙන් තමයි ගොඩාක්ම කියන්නේ පළවෙනි වතාවට වගේ මේ separate legal personality එක ගොඩක්ම highlight උනේ මේ කේස් එකේ. ඒ නිසා මේක නිකන් key නිකන් මේක ප්‍රධාන කේස් එකක් විදිහට සැලකනවා. From this case comes the fundamental concept that a company has a legal personality or identity separate from its members. So make it pradhana case. The company is at law a different person altogether from the subscribers. Shareholders like company ka kiyane denne. Though it may be that after incorporation the business is precisely the same. Then හිතන්නකෝ සමන් කර හිටපු කම්පැනි එකම නෑ කර හිටපු බිස්නස් එකම නෑ කම්පැනි එකක් බවට පත් කරේ. ඒතර ඒකේ තිබ්බ කිසිම දෙයක් වෙනස් වුණේ නැහැ. හරිද? It was before and same persons are managers. සල්මන්ම තමයි කලින් මේක බිස්නස් එක මැනේජ් කරේ. කම්පැනි එකක් කරාට පස්සෙත් එයාම තමයි මැනේජ් කරේ. And the same hands receive the payment of the company. කම්පැනි එකේ payments හම්බෙන්නේ එකම පාර්ශවයන්ට. And එකම පුද්ගලයෝ තමයි IT කාරයෝ එකම පුද්ගලයෝ සෙට් එක තමයි මේක කරන්නේ. කියන්නේ කම්පැනි එකක් කරා කම්පැනි එකක් බවට පත් වුණා කියන අර කලින් තිබ්බ බිස්නස් එක වෙනස් වෙලා නැහැ. නිකන් ඒකම තමයි. එහෙම වුණා කියලා ඒ විදිහට මේක මෙහෙම වුණා කියලා අපිට ඒක මේ ෂෙයා හෝල්ඩර්ස් සමානයි කම්පැනි එක කියලා විශ්වාස කරන්න බෑ. එතන තියෙනවා මේ දෙගොල්ලන් අතර වෙනසක්. කම්පැනි එක වෙනයි ෂෙයා හෝල්ඩර්ස් වෙනයි. The company is in the law not the agent of the subscribers or trustees for them. Company එකේ shareholders ලගේ agent කෙනෙක් වෙන්නේ නැහැ. No other subscribers as members liable any shape or form except in the manner provided by this act. ඒ වගේම තමයි shareholders ලා කිසිම වෙලාවක shareholders ලා විදිහට company එකේ කිසිම දෙයකට වගකීමකට බැඳෙන්නේ නැහැ. Except in the manner provided by the article. Provided by the act. Companies Act එකේ තියෙන දේවල් වලට අමතරව කිසිදු අවස්ථාවක ෂෙයා හෝල්ඩර්ස්ලා කියන දෙයින් කම්පැනි එකේ දේවල් වලට වගකීම් බැඳෙන්නේ නැහැ. Lee vs Lee Air Farming Limited මෙතන මේකෙත් මම අර සල්මන් කේස් එක කිව්වා වගේ කියන්නම්. ස්ලයිඩ් එක බලන්න නැතුව. يعني මම ස්ලයිඩ් එක පස්සේ ඔයගලන්ට විස්තර කරන්නම්. මේ කියන්නේ මෙන්න මෙහෙමයි. මේ ලී කියන පුද්ගලයා එයා කම්පැනි එකක් පටන් ගන්නවා Lee Air Farming Company කියලා. ලී තමයි ඇත්තටම මේකේ ෂෙයාර්ස් ටික ඔක්කොම තියාගෙන හිටපු පුද්ගලයා. ඒ විතරක් නෙමෙයි. ඒතර දැන් මෙයා ඕන කෙනෙක්. ඒ වගේම තමයි මෙයා මේකේ හිටපු ගවර්නින් ඩිරෙක්ටර්. කියන්නේ මැනේජින් ඩිරෙක්ටර්. මම මරණකම මේකේ මැනේජින් ඩිරෙක්ටර් වෙලා හිටියා. ඊට අමතරව මෙයා මේකේ චීෆ් පයිලට් වෙලා හිටියා. ඒතර මෙයා ෂෙයා හෝල්ඩර් කෙනෙක්, අයිතිකාරයෙක්, ඩිරෙක්ටර් කෙනෙක්, ඒ වගේම තමයි මෙයා එම්ප්ලොයි කෙනෙක්, සේවකයෙක් කම්පැනි එකේ. කොහොම හරි ඇක්සිඩන්ට් එකක් වෙලා මේ ලී කියන පුද්ගලයා නැති වෙනවා, මැරෙනවා. ඊට පස්සේ දැන් ලී මැරුණාට පස්සේ කම්පැනි එකෙන් ගෙවන වන්දියක් තියෙනවනේ. එයාගේ කණවැන්දුම් වෙච්ච බිරිඳට. එතකොට මේ ගෙවන වන්දිය ගන්න දැන් එනවා ලීගේ වයිෆ්. ලීගේ වයිෆ් ආවට පස්සේ කම්පැනි එකෙන් මේක දෙන්නේ නැහැ. ඒගොල්ලන් කියනවා දැන් ලී කියලා කියන්නේ නිකන් කම්පැනි එක වගේම තමයි. ඉතින් ලීට නිකන් අමුතුවෙන් මේ සේවක වන්දියක් ගන්න ලීට බෑනේ. ඒක තමයි ඒගොල්ලන් කියන්නේ. සේවක වන්දියක් ලීට දෙන්නේ නැහැ. මොකද එයා අයිතිකාරයෙක්, එයා ඩිරෙක්ටර් කෙනෙක්. ඉතින් ඒ නිසා යාට සේවක වන්දියක් ලැබෙන්නේ නැහැ කියලා. හැබැයි කෝට් එක කියනවා Mr. Lee were like company and the Mr. Lee were two distinct entities and they had entered into a contractual relationship where the Lee is employed as the chief pilot. Company එක වෙනයි Lee වෙනයි Lee කොච්චර මොන පොසිෂන්ස් තිබ්බත් මෙයා එම්ප්ලොයි කෙනෙක් විදිහට කොන්ට්‍රැක්ට් එකකට ලැබිලා තිබ්බා. මෙයා එම්ප්ලොයි කෙනෙක්. මෙයා chief pilot විදිහට කටයුතු කරා. ඒ නිසා his widow is entitled, widow කියලා කියන්නේ කණවැන්දුම් බිරිඳ, is entitled to the compensation for workmen under the law. නීතිය යටතේ අර එම්ප්ලොයි කෙනෙක් විදිහට, සේවකයෙක් විදිහට ලැබෙන වන්දි මුදලට මේ බිරිඳ සුදුසුකම් ලබනවා කියලා තමයි කියනවා. ඒකට ප්‍රශ්න තමයි whether Lee is an employee of the company or not. එනේ මෙයාට තිබ්බ තනතුරුත් එක්ක මෙයා අයිතිකාරයෙක්, මෙයා මැනේජින් ඩිරෙක්ටර්. මෙන්න මේ තනතුරුත් එක්ක මෙයා සේවකයෙකුත් වුණාද නැද්ද කියන එක තමයි තිබ්බ ප්‍රශ්නේ. කෝට් එක කියනවා ඔයා සේවකයෙක්. ඒ නිසා අනිවාර්යෙන් මේ වන්දිය ගෙවන්න ඕනේ. Macora versus Northern Assurance මෙතන උනේ මේ මැකෝරා කියන තැනත්තා එයාට තිබ්බා මේ එස්ටේට් එකක් මොකද එස්ටේට් එකක් කියන්නේ
මම සිංහලෙන් කියන්න දන්නේ නැහැ ළමයි. අපි රියල් එස්ටේට් කියන්නේ මොකක්ද? දැන් හිතන්නකෝ දැන් වත්තක් වගේ එකක් තිබ්බ එක එයාට. an estate and some timber company. timber කියලා කියන්නේ දව විකුණන කම්පැනි එකක් තිබ්බා. මෙයා මොකද කරන්නේ? තව කම්පැනි එකක් තියෙනවා Irish Canadian Sawmills Limited කියලා වෙන කම්පැනි එකක්. මෙයා මොකද කරන්නේ? මෙයාට තියෙන දව සියල්ල මේ කම්පැනි එකට දීලා කම්පැනි එකේ තියෙන shares ටික ඔක්කොම මැකොර ගන්නවා. See, he agreed to sell all the timber on his estate in return for the entire share capital of Irish Canadian Sawmills Limited. එතකොට මේ Irish Canadian එකට එයාගේ timber ටික දව ටික සියල්ලම දීලා අනිත් පැත්තට එයා සම්පූර්ණයෙන්ම share capital එක ගන්නවා. The timber amounted to almost the entire assets of the company. සම්පූර්ණ කම්පැනි එකේ වත්කම් ටික ගත්තාම නිකන් දව ටික තමයි තියෙන්නේ. හිතන්නකෝ වත්කම් තියනවා කියලා 10000ක් 9900ක්ම දව. අර ඒ වගේ. ඉතින් සම්පූර්ණ වෙන අර දව ටික තමයි නිකන් වත්කම් විදිහට තියෙන්නේ. මැකෝරා මොකද කරන්නේ? මැකෝරා ගිහලා ගන්න ඉන්ෂුරන්ස් එකක්. හැබැයි මැකෝරා මෝඩ වැඩක් කරනවා. ඒ තමයි යා මේ දව ටික ඔක්කොම ඉන්ෂුරන්ස් කරනවා එයාගේ නමින්. ඒ කියන්නේ එයා අයිතිකාරයා වගේ එයා ගිහිල්ලා එයාගේ නමින් මේ දව ටික ඔක්කොම ටික ඉන්ෂුරන්ස් කරනවා. රක්ෂණය කරනවා. එතකොට දැන් ඇත්ත කතාව මොකද්ද? කම්පැනි එකට දැන් ඔක්කොම දව ටික දීලා තියෙන දැන් තවදුරටත් මැකෝරාට දව අයිති නැහැ. ඒක කම්පැනි එකේ දේපල. හැබැයි මැකෝරා අර අයිතිකාරයා විදිහට දව ටික අරන් ගිහලා කම්පැනි එකේ නමින් නෙමෙයි රක්ෂණය කරන්නේ. තමන්ගේ පෞද්ගලික නමින්. ඊට පස්සේ සති දෙකකට පස්සේ මොකද වෙන්නේ? ගින්නක් ඇවිල්ලා අර දව ටික සියල්ලම විනාශ වෙලා යනවා. මැකෝරා යනවා ඉන්ෂුරන්ස් කම්පැනි එකට ගිහලා කියනවා ඔක්කොම ටික විනාශ වුණා මගේ සල්ලි දෙන්න. ඉන්ෂුරන්ස් එකක් ගන්නනේ යම්කිසි ගානකට සල්ලි දෙන්න. ඉන්ෂුරන්ස් කම්පැනි කියනවා අපි දෙන්නේ නැහැ. මොකක්ද ඒගොල්ලන් හේතුව විදිහට කියන්නේ ළමයි මේ ඉන්ෂුරන්ස් හරි මේ රක්ෂණය පාඩම ඔයගොල්ලන් මතක දැන ඔයගොල්ලන් ලෙවල්ස් කරලාදී අපි ඉගෙන ගත්තා දෙමව්පියන්ට ළමයින්ව රක්ෂණය කරන්න බෑ කියලා. ඒකට හේතුව තමයි එතන ඉන්ෂුරබල් ඉන්ට්‍රස්ට් එකක් නැහැ. කියන්නේ රක්ෂණය කිරීම සඳහා කිසිදු අර වාසියක් අවාසියක් සීන් එකක්. ඒ කියන්නේ මට පුළුවන් මොනවා හරි දෙයක් රක්ෂණය කරන්න ඒක තිබීමෙන් මට වාසියකුත් නැතිවීමෙන් මට අවාසියකුත් වෙනවා නම් විතරයි. අර එහෙම සීන් එකක් තියෙනවා මොකක් හරි රක්ෂණ මූල ධර්මයක් තියෙනවා. දැන් මම වැඩි රක්ෂණය කියන දන්නේ නැහැ. මට මතක විදිහට එහෙම සීන් එකක් තියෙනවා. කියන්නේ ඉන්ෂුරබල් ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා. මට අල්ලපු ගෙදර අංකල්ගේ වාහනේ ගිහලා ඉන්ෂුරන්ස් කරන්න බෑ. මට අල්ලපු ගෙදර අක්කගේ මාළේ ගිහලා ඉන්ෂුරන්ස් කරන්න බෑ. මොකද ඒක තිබ්බා කියලා මට වැඩකුත් නැහැ. නොතිබ්බා කියලා මට වැඩකුත් නැහැ. මට අයිති දේවල් මට ගිහිල්ලා ඉන්ෂුරන්ස් කරන්න පුළුවන්. මොකද ඒක තිබ්බොත් මට වටිනවා. නැති වුණොත් ඒකෙන් මට වාසියක් වෙනවා. දැන් මැකෝරා ගිහිල්ලා කරපු දෙයින් එයාට ඒක වැඩක් නෑ. මොකද කම්පැනි එකේ දේපලක් නේ. දැන් මැකෝරා අයිතිකාරයා වුණා තමයි. උනාට කම්පැනි එකේ තිබ්බ දව ටික වෙනස් වුණා කියලා මැකෝරාගේ මුකුත් නැති වෙන්නේ නෑනේ. ඒ නිසා මැකෝරාට මෙතන ඉන්ෂුරබල් ඉන්ට්‍රස්ට් එකක් නෑ. ඒ නිසා ඉන්ෂුරන්ස් කම්පැනි එක කියනවා අපි ගෙවන්නේ නෑ. කෝට් එක මොකද කියන්නේ? ඉතින් මැකෝරා ගිහලා දාන අර ඉන්ෂුරන්ස් කම්පැනි විරුද්ධව නඩුවක්. කෝට් එකෙන් කියනවා timber belong to the company not to Mr. Macora. Mr. Macora කිසිම අයිතියක් නැහැ මේ දව වලට. ඒක කම්පැනි එකට තමයි අයිති වෙලා තියෙන්නේ. He had no insurable interest in the property of the company. කවමදාවත් මතක තියාගන්න ළමයි කම්පැනි එකේ දේපල අයිතිකාරය වුණා කියලා ෂෙයා හෝල්ඩර්ස්ලා අයිති වෙන්නේ නැහැ. හරිද? දැන් ඕගොල්ලන් කොටස් වෙනද බලයට ගිහිල්ලා ජෝන් කිල්ස් හෝල්ඩින්ග්ස් එකේ ෂෙයාස් 2000ක් ගත්තා කියලා ඕගොල්ලන්ට බෑනේ ජෝන් කිල්ස් මේ ඒක අස්සර ගිහිල්ලා ඒකේ තියෙන මොකක් හරි ඩිලිවරි වෑන් එකක් අරගෙන ගෙදර අරන් යන්න මේක මගේ මම්මගේ ෂෙයාස් අරන් තියනවා කියලා. මොකද කම්පැනි එකේ දේපල කවදාවත් අයිතිකාරයන්ට අයිති වෙන්නේ නැහැ. එතන සෙපරේට් ලීගල් පර්සනැලිටි එකක් තියෙනවා. කම්පැනි එකේ දේපල කම්පැනි එකේ නමින් තියෙන්නේ. අයිතිකාරයන්ට ගිහිල්ලා ඒක කුදටගෙන ගෙදර අරන් යන්න බෑ. ඒතර මෙතනත් මේ මැකෝරා කරපු දේ වැරදි. කම්පැනි එකේ ඇසට්ස් කවදාවත් ඒකේ ෂෙයා හෝල්ඩර්ස්ට අයිති වෙන්නේ නැහැ. අපි දැන් මේ කතා කරේ පිටරට කේසස් තුනක් නේ. Salmon versus Salmon, Lee versus Leisure Farming, ඊළඟට Macora versus Northern Assurance. දැන් අපි කතා කරන්නේ ලංකාවේ කේසස්. මම ළමයි මෙන්න මේ කේස් එක නම් ඇත්තටම මේ ප්‍රිෆර් කරේ නැහැ. කියන්නේ මම මේ ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරලා ගත්තේ නෑ ළමයි. මට මතකයි මේක මැඩම් අපේ ශිහානි මැඩම් එක්ස්ප්ලেইন කරා. ඉතින් මම ඒකේ මතක විදිහට මම නිකන් එක්ස්ප්ලেইন කරන්නම් මේ කේස් එක. මේකේ උනේ මේ ඒෂියන් හොටෙල්ස් කෝපරේෂන් කියලා කියන්නේ ඒ කාලේ මේ හිල්ටන් එක අලුතෙන් ආපු කාලේ ඒකේ නම තිබ්බේ ඒෂියන් හොටෙල්ස් කෝපරේෂන් කියලා. එතකොට මේ හිල්ටන් එකේ කාලේ පිටරටින් කම්පැනි එකක් ඇවිල්ලා මොන හරි කරනවා නම් ගවර්න්මන්ට් එකෙන් 95%කට ගවර්න්මන්ට් එකෙන් කියන්නේ ගවර්න්මන්ට් එකට 95%ක ෂෙයාර්ස් දෙන්න ඕනේ. මොකද එහෙම කතාවක් තියෙන්නේ නැති ඒ කාලේ නීතිය හැටියට. මම දන්නේ නැහැ ළමයි ලොකුට ඒ සම්බන්ධයෙන් නම්. මේ ඊට පස්සේ කොහොම හරි
දැන් මෙතන තිබ ප්‍රශ්න තමයි මේ ගවර්මන්ට් එක 95ක් ගත්තා කියලා ගවර්මන්ට් එකට ඕන විදිහට කම්පැනි එක වෙනස් කරන්න බෑ. කියන්නේ ගවර්මන්ට් එකට දැන් හිතනවා දැන් ගවර්මන්ට් එකට 95ක් අයිති කියන අර සෙක්‍රටරි ඔෆ් ද ට්‍රෙෂරි නෝ ගන්න. කියන්නේ මේ මහා භාණ්ඩාගාරේ ලේකම්නේ. එතකොට ගවර්මන්ට් එකේ ඉන්න මිනිස්සුන්ට නැත්නම් මහා භාණ්ඩාගාරේ ලේකම්ට එකපාරට උදේ පාන්දර ඇවිල්ලා මේක හරියන්නේ නැහැ ඩිරෙක්ටර් බෝඩ් එක අයින් කරන්න. අහම කියලා එයාට එක එක ඒවා කරන්න බෑ. එයාට හිතන විදිහට. මොකද මේක කම්පැනි එකක්. එයාට අයිති නැහැ 95ක් තිබ්බා කියලා ගවර්මන්ට් එකට ඕන දේවල් කරන්න බෑ ඒ කම්පැනි එකට. මොකද කම්පැනි එක වෙනයි. ෂෙයා හෝල්ඩර්ස් වෙනයි. ඉතින් අර ඒක තමයි මෙතන කියන්නේ. The company and its shareholders are being foresight distinct entities that the fact that the government or the government corporation holds its 95 like shares of 95% does not make the responded company as an agent of the government. ගවර්මන්ට් එකේ 95ක ෂෙයාර්ස් තියාගෙන හිටියා කියලා මේ කම්පැනි එක කවමදාවත් ගවර්මන්ට් එකේ ඒජන්ට් කෙනෙක් සේවකයෙක් වෙන්නේ නැහැ. ඒ නිසා ගවර්මන්ට් එකට කැමති දේවල් ගිහලා කරන්න බෑ. කම්පැනි එකට වෙනම සෙපරේට් ලීගල් පර්සනැලිටි එකක් තියෙනවා. මේක මේ දෙපාර්තමේන්තුවක් සංස්ථාවක් වගේ නෙමෙයි. මේක වෙනස් කම්පැනි එකක්. DFCC Bank versus මුදිත පෙරේරා. මේකේ උනේ මෙන්න මෙහෙම සීන් එකක්. මුදිත පෙරේරා කියලා කියන්නේ යම්කිසි කම්පැනි එකක හිටපු ඩිරෙක්ටර් කෙනෙක්. ඒ කම්පැනි එක කොහොම හරි ණයක් ගන්නවා. මේ ණය ගන්නකොට දැන් අපේට යම්කිසි වත්කමක් තියන්න ඕනේ. ඒ අපේට තියෙන වත්කම මුදිත පෙරේරාගේ වත්කම. මුදිත පෙරේරා හිතන මුදිත පෙරේරාගේ ඉඩමක්. මුදිත පෙරේරාගේ ඉඩමක් අරගෙන කම්පැනි එක ගන්නවා ණයක්. ඊට පස්සේ දැන් මෙතන නීතියක් තියෙනවා. මේක ළමයි මන් දන්නේ ඒක පරාට රූල්ද මං කියන්නේ පරාට රූල් කියලා. සෝ ඔයාලා ඉතින් අර කණ එක වගේ පරාට රූල් කියලා කියන්න කමක් නැහැ. කියන්නේ ඔයාලා එක්සෑම් එක ලියද්දි පරාට රූල් කියලා ලියන්න අවුලක් නැහැ. මේ මම දන්නේ ඒක හරියටම ප්‍රොනවුන්ස් කරන්න කොහොමද පරාටද පෙරේටද කොහොමද කියලා කමක් නැහැ මම පරාට කියලා කියන්න. මේ පරාට රූල් එකේ කියන්නේ අරගෙන තියෙන ණය ප්‍රමාණය අරගෙන තියෙන ණය මුදල මිලියන 5ට වඩා වැඩි වෙන අවස්ථාවකදී කම්පැනි එකට හරි ණය ගත්ත පුද්ගලයාට ගෙවා ගන්න බැරි වුණොත් මොන හරි ප්‍රශ්නයක් වෙලා ගෙවා ගන්න බැරි වුණොත් එහෙම ඒ ණය දීපු තැනත්තා කියන්නේ සාමාන්‍ය බැංකුවක් මොකද දෙන්නේ බැංකුවට පුළුවන් මේ ඒ අපේට තියලා තියෙන දේපල වත්කම කම්පැනි එකෙන් අහන්න නැතුව විකුණලා දාන්න. එහෙම නැත්තම් කම්පැනි එකට ඒක දනුන් දෙන්න ඕනේ. දැන් කම්පැනි එකට කියන්න හිතනකො කම්පැනි එකේ ඔෆිස් එක අපේට තියලා ණයක් අරන් තියෙනවා. ඒක එකපාරට බැංකුවට ගිහිල්ලා එහෙම ඔෆිස් එක විකුණන්න බැහැනේ. ඒගොල්ලන් එතනනේ බිස්නස් කරන්නේ. ඒ නිසා සාමාන්‍ය එක දනුන් දීලා තමයි කරන්නේ. හැබැයි මිලියන 5ට වඩා වැඩි නම් එහෙම දනුන් දීමකින් තොරව ගිහලා මේක විකුණන්න පුළුවන් බැංකුවට. හැබැයි මේ රූල් එක ඇප්ලයි වෙන්නේ නැහැ. ඒ දීලා තියෙන දේපල ණය ගත්ත කෙනාගේ නෙමෙයි වෙන කෙනෙක්ට නම් අයිති වෙන්නේ. දැන් මෙතන එහෙම සීන් එකක් වෙලා තියෙන්නේ. ණය ගත්තේ කම්පැනි එක. හැබැයි දේපල අයිති වෙලා තියෙන මුදිත පෙරේරාට. ඒ වගේ අවස්ථාවකදී බැංකුවට ඔක්කොම දමලා ගහලා ගිහලා මුදිත පෙරේරාගේ ඉඩම විකුණන්න බෑ. මෙතන තිබ්බ ප්‍රශ්නේ තමයි මුදිත පෙරේරා ද ණය ගත්තේ නැද්ද? ඒ කියන්නේ දැන් මෙයා ඩිරෙක්ටර්නේ කම්පැනි එකේ. එතකොට දැන් කම්පැනි එක ණය ගත්තා කියලා කියන්නේ මුදිත පෙරේරා ණය ගත්තා වගේද? එතකොට කෝට් එක කිව්වේ එහෙම නෑ. මෙතන separate legal personality එකක් තියෙනවා. Company is separate from its managers. Directors ලා කම්පැනි එක කියන්නේ එක්කෙනෙක් නෙමෙයි. ඒ නිසා මුදිත පෙරේරා නෙමෙයි ණය ගත්තේ කම්පැනි එක ණය ගත්තේ. ඒ නිසා බැංකුවට බෑ මේක විකුණන්න. මේගොල්ලන් අපීල් එකක් දාලා දෙනවා DFCC බැංක් එකට. බැංක් එක ඒනට අපීල් එකක් මේගොල්ලන් ඩිස්මිස් කරලා තියෙනවා. කියන්නේ අපීල් එකක් මේගොල්ලන් මොකද කියන්නේ? ඩිස්මිස් බාරගෙන නැහැ. අපීල් එකකට දානවා කියලා කියන්නේ නැවත සලකා බලන්න කියලා කියන එකක් නේ. ඒතර නැවත සලකා බලලා නැහැ මෙයාලා. ඒක හිම අයින් කළා දාලා. ඕකේ. දැන් මම කිව්වා කම්පැනි එක වෙනයි. ඒක පිටිපස්සේ ඉන්න කට්ටිය වෙනයි. ඩිරෙක්ටර්ස්ලා, ෂෙයා හෝල්ඩර්ස්ලා ඒගොල්ලන් වෙනයි. එතකොට දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මේ දෙගොල්ලන් يعني මේ දෙගොල්ලන් අපි කන්සිඩර් කරාම දැන් හිතන්නකෝ මෙතන මම කියන මැද කෝපරේට් වේල් එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ කවුරු හරි ඉස්සරහින් ඇවිල්ලා බැලුවම ඒගොල්ලන්ට වෙන්නේ කම්පැනි එක විතරයි. අර ඊට පස්සේ කම්පැනි එක පිටිපස්සේ තියෙන ලොකු උත්තරයක් ඊට පිටිපස්සේ තමයි ෂෙයා හෝල්ඩර්ස් ඩිරෙක්ටර්ස්ලා ඔක්කොම හැංගිලා ඉන්නේ. ඒතර ඒගොල්ලන් අපිට පේන්නේ නැහැ. අපි මොන හරි වැරද්දක් හම්බුනහම කම්පැනි එකේ ටග් ගාලා ගිහලා බලන්නේ කම්පැනි එක දිහා. අර වේල් එක පිටිපස්සේ ඉන්න කට්ටිය දිහා අපි බලන්නේ නැහැ. මොකද එයාලා අපි වැඩක් නැහැ. අපි බලන්නේ කම්පැනි එක දිහා විතරයි. හැබැයි ඕක සමහර වෙලාවට ඩිරෙක්ටර්ස්ලා ෂෙයා හෝල්ඩර්ස්ලා අවභාවිතා කරනවා.
උදාහරණයක් විදිහට හිතන්නකො ඩිරෙක්ටර්ස් මොකක් හරි කුපාඩි වැඩක් කරලා කම්පැනි එක පිටින් දාලා පැත්තකට වෙනවා. මොකද දැන් අර මැද තියෙනවනේ තීරේ ඒගොල්ලන්ව පේන්නේ නැහැ. කම්පැනි එක විතරයි පේන්නේ. ඒ නිසා මේ අවභාවිතා කරනවා වගේ දැනුණොත් එහෙම කෝට් එකට මේ මිනිස්සු මේ වේල් එක අවභාවිතා කරනවා කියලා කෝට් එක මොකද කරන්නේ? අරක උස්සලා බලනවා පිටිපස්සේ. උස්සලා බලනවා කවුද මේක කරේ. ඒ වගේ වෙලාවකදී මේගොල්ලන් they lift the veil. උස්සලා බලනවා මොකද වෙලා තියෙන්නේ කියලා. ළමයි වරදව වටහා ගන්න එපා. මම මේ කිව්වේ වේල් එක ඒගොල්ලන් අයින් කරලා බලනවා පිටිපස්සේ ඉන්න ෂෙයා හෝල්ඩර්ස්ලා ඩිරෙක්ටර්ස්ලා මොකද්ද මේ කරලා තියෙන්නේ. ඒ වගේ වෙලාවට කම්පැනි එකට වගකීම දෙන්නේ නැහැ. මේක කරපු තැනත්තාට තමයි පර්සනලි පෞද්ගලිකත්වයෙන් මෙයාට වගකීම පවරනවා. මේ වගේ වේල් එක අයින් කරන අවස්ථා මොනවාද? එකක් තමයි ඒජන්සි. කම්පැනි එකේ ඒජන්ට් කෙනෙක්. ඒ කියන්නේ ෂෙයා හෝල්ඩර් කෙනෙක් හරි ඩිරෙක්ටර් කෙනෙක් හරි කවුරු ඒජන්ට් කෙනෙක්. කම්පැනි එකේ නම පාවිච්චි කරලා of company using the name of the company for his personal use. උදාහරණයක් තමයි මේ ඩිරෙක්ටර්ස්ලා හිතන්නකෝ කම්පැනි එකේ නම පාවිච්චි කරලා Tamanට ඉන්ෂුරන්ස් එකක් ගන්න. ඒතර අර කම්පැනි එක කම්පැනි එකේ එදිනදා වේදමක් වගේ අර ඩිරෙක්ටර්ට ගත්ත ඉන්ෂුරන්ස් එකේ ඉන්ස්ටෝල්මන්ට්ස් ගෙවනවා. හැබැයි මේක ඇත්තටම අරන් තියෙන කාටද ඩිරෙක්ටර්ට. ඒනට සල්ලි ගෙවන්නේ කම්පැනි එක. නෙමෙයි කම්පැනි එක එයාගේ සැලරි එකේ පැකේජ් එකේ කෑල්ලක් විතර ඉන්ෂුරන්ස් පොලිසි එකක් දෙන එක වෙනයි. ඩිරෙක්ටර් කෙනෙක් හොර රහසේ මාටියක් ගහන්න අරමුණෙන් මොකක් හරි එහෙම කම්පැනි එකේ නම පාවිච්චි කරලා ඉන්ෂුරන්ස් එකක් ගන්න එක වෙනයි. අපි මේ කතා කරන්නේ අර සැලරි එකේ පැකේජ් එක විතර දෙන ඉන්ෂුරන්ස් එක ගැන නෙමෙයි. ඩිරෙක්ටර් කෙනෙක් හොරෙන් කරන සීන් එකක්. ඒ වගේ වෙලාවකදී මොකද කරන්නේ අර වේල් එක උස්සලා බලලා කියනවා අර ඒ වැඩේ කරපු කෙනා ඩිරෙක්ටර්ද නම් ඩිරෙක්ටර් ෂෙයා හෝල්ඩර්ස් නම් එයා ඒගොල්ලන් මේකට ඒගොල්ලන්ගේ පෞද්ගලික දේවල් වලින් ඒගොල්ලන් වගේ කියනවා. ඒතර කම්පැනි එක තවදුරටත් වගේ ඒකට වගකීම් වල බැඳෙන්නේ නැහැ. ඒතර කම්පැනි එකේ ඉන්ෂුරන්ස් පොලිසි එකට ඉන්ස්ටෝල්මන්ට්ස් ගෙවන්න ඕනේ නැහැ. ෆ්‍රොඩ් කියන්නේ වංචා. හිතන්නකෝ කවුරු හරි ඩිරෙක්ටර්ස් ගොඩක් වෙලාවට මේක කරන්නේ ඩිරෙක්ටර්ස්ලා කම්පැනි එකේ ඇතුලේ තියෙන එක එක වත්කම් එක එක සම්පත් අවභාවිතා කරනවා. කම්පැනි එකෙන් දීලා තියෙනවා උදේට කම්පැනි එකට එන්න යන්න වෙහිකල් එකක්. ওই වෙහිකල් එකෙන් එන්නේ නැත්තේ කම්පැනි එකට විතරයි. අනිත් හැමතැනම යනවා වයිෆ් ගේ shopping වලටයි, ළමයි ඉස්කෝලේ දාන්නයි, ආච්චි අම්මලා සීයාගේ වන්දනා ගමනුයි හැම එකම යනවා. කම්පැනි එක පෙට්‍රල් දෙනවනේ. හැමදේම යනවා. අර මොනිසා බස් එකේ නැගලා කම්පැනි එකට එනවා. එතකොට ඒ වගේ වෙලාවකදී ඒ කියන්නේ කම්පැනි එකෙන් දීලා තියෙන සම්පත් අවභාවිතා කරනවා. එහෙම කරත් එහෙම ඒ වගේ වෙලාවක කම්පැනි එක ඒ සල්ලි ගෙවන්න ඕනේ නැහැ. ඒක ඩිරෙක්ටර් තනියම ඒ දේවල් ගෙවා ගන්න ඕනේ. ඊළඟට තියෙන හතර. ඒ කියන්නේ මේ group enterprises, trust, stored and any. ඔය හතර නමයි මට තේරෙන්නේ කොහොමද මේ වේල් එක ලිෆ්ට් කරන සීන් එක ඇත්තටම මේ අදාළ වෙන්නේ කියලා. මේ group enterprises නම් මට හිතෙන්නේ දැන් සාමාන්‍ය group එකක් තියෙනවා. group enterprises කියන්නේ තමයි එක ප්‍රධාන ආයතනයක් නේ ජෝන් කිල්ස් හෝල්ඩින්ග්ස්. ජෝන් කිල්ස් හෝල්ඩින්ග්ස් කියලා ලොකු කෙනෙක් ඉන්නවා. එයා යටතේ තව ගොඩක් තියෙනවා. කිල්ස් සුපර් සෙන්ටර්ස් තියෙනවා. ඊළඟට කිල්ස් සුපර් කියලා ඊළඟ රිටේලර්ස් තියෙනවා. කිල්ස් බැංක් තියෙනවා. ඔහොම හෙන ගොඩක් තියෙනවා චුටි චුටි බබාලා ටික. ඒතර පේරන්ට් ඉන්නවා ජෝන් කිල්ස් හෝල්ඩින්ග්. එයා යටතේ තව චුටි චුටි කම්පැනිස් ගොඩක් ඉන්නවා. එතකොට මොන හරි කේස් එකක් වුණොත් එහෙම ජෝන් කිල්ස් හෝල්ඩින්ග්ස් වල මොකක් හරි එකක් අහු වුණොත් එහෙම මුලින්ම යන්නේ පේරන්ට් ගාවට. මුලින්ම යන්නේ තඩි කම්පැනි ගාවට. ඒගොල්ලන් බ්‍රාන්චස් වලට යන්නේ නැහැ. මුලින්ම යන්නේ තඩියකට. ඒකට ගිහිලා අහලා බලලා තමයි ඊට පස්සේ ඒගොල්ලන් තීරණය කරන්නේ අර අතුරට ඒගොල්ලන් කිඳා බහැලා ඒ හරියටම කරපු අය කවුද මෙන්න හොයනවද නැද්ද කියන එක තීරණය කරන්නේ ඒ මුලින්ම ප්‍රධාන කම්පැනි එකට ගිහිල්ලා. මම හිතන්නේ එහෙම සීන් එකක් තමයි මෙතන තියෙන්නේ. මට ඒක නම් ෂුවර් නැහැ. ඊළඟට මේ trust towards an enemy. I'm sorry I have no single idea. කොහොමද මේක මේ lifting the veil කියන එකට අදාළ වෙන්නේ කියන්නේ. tax එකේ නම් කම්පැනිස් දන්නවනේ ඔය බදු මුදල් වංචා කරන සීන් එකක්. ඉතින් ඒක සාමාන්‍ය මාතෘකාවක් නේ. ඒක 아무තුන් ඉතින් අපි ඉගෙන ගන්න ඕන දෙයක් නෙමෙයිනේ. ගොඩක් වෙලාවට කම්පැනිස් වල මාර්ගය ගහන ලොකුම ඒගොල්ලන් පාවිච්චි කරන ප්‍රධානම මාර්ගයක් තමයි බදු මුදල් කියන්නේ. ඔය කම්පැනිස් වල ඩිරෙක්ටර්ස්ලා ගොඩාක්ම කරන මම උදාහරණයක් දෙන්නම්. ඒ තමයි මේ සෑහෙන කියන්නේ දැන් හිතන්නකෝ සාමාන්‍යයෙන් වෙළඳ පොලේ යන ණය අනුපාතිකේ පොලි අනුපාතිකේ 15යි කියලා. 25ක් විතර පොලි අනුපාතිකයක් අය කරන බැංකුවකින් ණයක් අරගෙන ඒගොල්ලන් ඒ ණය වෙන තැනක ගිහිල්ලා දාලා ඔහොම ඒගොල්ලන් අර කියන්නේ ඊට වඩා හොඳ මේ ආදායමක් එන තැනක ආයෝජනය කරලා ওই වගේ අර ලොකු ගේම් එකක් ගහනවා.
එහෙම අර තඩි පොලියක් තියෙන තැනකින් ගන්න. ඒතර පොලි අනුපාතිකය අඩු වෙනවනේ. පොලි අනුපාතිකය වැඩි තැනකින් ණය ගන්න. ඒතර පොලි මේ වියදම වැඩිනේ. يعني ඉන්ට්‍රස්ට් එක ගෙවන්න ඕනේ ඉන්ට්‍රස්ට් එක වැඩිනේ. එතකොට ඕවරෝල් ලාභය අඩු වෙනවා. ලාභය අඩු වුණාම ගෙවන්න ඕනේ බදු ප්‍රමාණය අඩු වෙනවා. ඔය සල්ලි පාවිච්චි කළොත් යටින් මොකක් හරි මාටියාවක් ගහ ගන්නවා. ඒගොල්ලන්ට ඒ කැපෙන ටික මේව කරගන්න. අර බදු ගාන අඩු කරගන්න අර වගේ එක දේවල් යාලා කරනවා. මොකට වෙනම තියෙනවා නීති රීතිත් මේ ඒක ඔයගොල්ලන් ෆයිනෑන්ෂල් අකවුන්ටිං ඉගෙන ගත්තොත් ලොකුවට ඔයගොල්ලන්ට ඒක තේරෙයි. ඔය වගේ කම්පනීස් වල ඩිරෙක්ටර්ස්ලා කරන කැත වැඩ තියෙනවා මේ බදු පාවිච්චි කරලා. ඉතින් අර එහෙම කේස් එකක් වුණාම කම්පැනිකට විරුද්ධව නඩු දාන්න නැතුව මේගොල්ලන් මොකද කරන්නේ මේක කරපු ඩිරෙක්ටර්ව හොයාගෙන ඉන්නේ ඩිරෙක්ටර්ට හෝ ඩිරෙක්ටර්ස්ලා කීප දෙනාට විරුද්ධව නඩු දානවා කම්පැනික නමට නඩු දාන්න නැතුව. ඒත් ඒ වගේ වෙලාවකදී සමහරක් වෙලාවට මේ කෝපරේට් වේල් එක උස්සලා බලනවා. අනිත් එක තමයි ලෙජිස්ලේෂන්ස්. ඒ කියන්නේ හිතන්නකෝ ඉතින් කම්පැනි එකක් සාමාන්‍ය විදිහට කරගෙන නැති මම පාඩම් පටන් ගත්තත් කිව්වා අපි ඒ කියන්නේ අර ෆලෝ කරන්න ඕන අනුගමනය කර යුතු නීති රීති තියෙනවානේ. දැන් සේවකයන්ට දැන් ෆැක්ටරි එකක් නම් ඒගොල්ලන්ට දෙන්න ආරක්ෂා සහිතව අර ඒගොල්ලන්ට ඒප්‍රන් දෙන්න ඕනේ, ග්ලව්ස් දෙන්න ඕනේ, අර ඇස් වලට දාන ඒවා දෙන්න ඕනේ, ඔළුවට දාන වරින් තියෙනවානේ. ඒ තියෙන අර වැඩ බිමේ තියෙන ඒ අවදානමත් එක ඒවා සපයන්න ඕන කියලා කම්පැනි එකේ. හිතන්නකෝ දැන් මේවා කොස්ට් එකක් යනවනේ ළමයි. ලොකු එක්ස්පෙන්ස් එකක් යනවා. ඕවා දෙන්න 1000ක් කඩ කරොත් 1000 දෙනාටම දෙන්න ඕනේ. ඉතින් ඩිරෙක්ටර්ස්ලා කියනවා නෑ ඕක කරන්න ඕනේ කවුරුත් ඔක් බලන්න දෙන්නේ නෑනේ මේ මිනිස්සුන්ට ග්ලව්ස් දෙන්න ඕනේ නෑ පුෂ්‍ය ඔච්චර බොරුට වියදම් කරන්න ඕනේ පුළුවන් විදිහට කරන්න කියන්න එහෙම කියලා පැත්තකට වෙලා ඉන්නවා. ඒතර ඒ වගේ වෙලාවකදී කම්පැනි එකට තමයි දැන් ඕක එළියට ගියොත් කම්පැනි එකට තමයි හොඳ නාමය නැති වෙලා යන්නේ. කම්පැනි එකට තමයි නඩු වැටෙන්නේ. හැබැයි ඇත්තටම මේක කරලා තියෙන්නේ කම්පැනි එකේ පැත්තෙන් නෙමෙයි. කවුරු ඇතුළේ ඉන්න එක මිනිස්සෙක් හරි කීප දෙනෙක් හරි එකතු වෙලා තමයි මේ අර කියන්නේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් වල දානවා ග්ලව්ස් අරන් දුන්නා මිලියනයයි කැප් අරන් දුන්නා මිලියන 2යි ගගා දානවා. හැබැයි මේ මිනිස්සු මේ සල්ලි ටික ඔක්කොම මාටියා ගහ ගන්න අර සේවකයන්ට කිසිම දෙයක් දෙන්නේ නැහැ. ඒ වගේ වෙලාවක ඩිරෙක්ටර්ස්ලා ඒකට පෞද්ගලිකවම ඒගොල්ලන්ව වගකීමට දානවා නිසා කම්පැනිකට විරුද්ධව නඩු පැවරීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේකලයි මම එදා කරා මට ඒක වැරදුනත් එක්ක මේ මොකක්ද මේ මොකද මම කරන්නේ ප්‍රොමෝටර්ස් ප්‍රීන් කෝපරේෂන් කොන්ට්‍රැක්ට්ස් වලට පස්සේ මම කම්පැනි කොන්ට්‍රැක්ට්ස් කරා. ඒ නිසා මම මේක ආපහු කියලා දෙන්න යන්නේ නැහැ. මම මෙතන දාලා දෙනවා රිෆර් ද කම්පැනිස් ඇක්ට් කියලා. මොකද මේ ස්ලයිඩ් එකේ තියෙන ප්‍රමාණය මදි. ඒ නිසා තමයි මම මෙතන මේ රිෆර් ද කම්පැනිස් ඇක්ට් කියලා දාලා තියෙන්නේ. ඔයාලා මේ මම දන්නේ නැහැ මම කිව්ව එක තේරුණාද කියලා එදා. ඔයගලන්ට මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කම්පැනිස් ඇක්ට් එක රිෆර් කරලා බලන්න. මොකද මට තේරිච්ච විදිහට තමයි අත්‍තරම කිව්වේ. ඒක මට ලොකුවට මට ඒක ඔළුවට ගියේ නැහැ. මොකක්ද මේ හරියටම කියන්නේ? මොකක්ද මේ ටිකේ වෙනස මොකක්ද? එහෙම ලොකුවට මට තේරුන්නේ නැහැ. මට තේරිච්ච විදිහට තමයි ඔයගලන්ට එක්ස්ප්ලেইন කරේ. මේ මොන හරි අවුලක් තිබ්බොත් අහන්න මම හිමුවත් ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරලා බලලා හරි ඔයගලන්ට එක්ස්ප්ලেইন කරන්න. හරි. දැන් මේ අලුත් කොටස. දැන් අපි කතා කරන්නේ කම්පැනි එකට දාන නම ගැන. දැන් අපිට කම්පැනි එකක් පටන් ගත්තාම හිතන විදිහට නම දාන්න බෑ. ඒ කම්පැනි එකට නමක් දානකොට ඒක දාන්න ඕන විදිහක් ඒකට අදාළ කරන නීති රීති සමූහයක් තියෙනවා. එතකොට කම්පැනි එකකට නමක් දානකොට ඒ නම දාන්න ඕන කරන නීති රීති සමාගම් පනතේ ඇතුළත් වෙන්නේ 6 වෙනි වගන්තියේ ඉඳන් 12 වෙනි වගන්තිය දක්වා. එතකොට ඒ මේ කම්පැනි එකේ නම කිව්වහම එක නමක් වෙන්න ඕනේ නැහැ. ඒක නම් කිහිපයක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් කියලා නම් තුනක් තියෙනවා. ඒ වගේ අර එක නමක් වෙන්න ඕනේ නැහැ. නම් කීපයක එකතුවක්. එහෙම වෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. 6 වෙනි එකේ කියන්නේ මොකක්ද? කම්පැනි එකේ නම දානකොට ඒකේ අපි කියන්න ඕනේ කම්පැනි එකේ ටයිප් එක. මේක ලිමිටඩ් ලයබිලිටි කම්පැනි එකක් නම් LTD කියලා දාන්න ඕනේ. ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකක් නම් PVT LTD කියලා දාන්න ඕනේ. නැත්නම් ප්‍රයිවට් කියලා වරහන් ඇතුලේ දාලා LTD කියලා දාන්න ඕනේ. නැත්නම් ප්‍රයිවට් ලිමිටඩ් කියලා ලිව්වත් කමක් නැහැ. ඊළඟට ස්ටොක් මාකට් එකේ දාපු රෙජිස්ටර් කරපු එකක් නම් PLC කියලා දාන්න. ඒතර මේවා අනිවාර්යෙන් දාන්න ඕනේ. ඒතර මේ කෙටි යෙදුම් වලට කියන මේ LTD PVT ඒවට කියන abbreviations කියලා. මේ abbreviations හරි නැත්නම් දිග යෙදුම හරි අනිවාර්යෙන්ම නමේ පිටිපස්සෙන් තියෙන්න ඕනේ. එහෙම දැන් ප්‍රයිවට් කම්පැනි එකකට නමක් දාන්න බෑ PVT LTD නැතුව. ඒක නීතියක්. අනිවාර්යෙන් කියන්නේ සමාගමේ ස්වභාවය නමෙන් පේන්න ඕනේ. නමක් දානකොට කරන්න බැරි දේවල් මොනවද?
ඒ කරන්න බැරි දේවල් විදි දෙකක් තියෙනවා. absolute restrictions and conditional restrictions. absolute restrictions කියන්නේ මේක කරන්නම බෑ. කොහොමත් කරන්න බෑ. conditional restrictions කියන්නේ කරන්න බෑ. හැබැයි මෙන්න මේ විදිහට තිබ්බොත් කරාට කමක් නැහැ. කියන්නේ condition එකක් තියෙනවා. condition එකේ තමයි ඒක restrict කරලා තියෙන්නේ. condition එකේ තමයි ඒක කරන්න බෑ කියලා කියන්නේ. හරිද? එතකොට කියන්නේ කොන්දේසි සහිතව. මොනවාද absolute restrictions කරන්නම බැරිව මොනවාද? 7 එකේ කියනවා a name identical with the name of another company or registered overseas company. දැනට ලංකාව ඇතුලේ තියෙන වෙන කිසිම දැනට තියෙන කම්පැනි එක නමකට සර්ව සම වෙන්නත් බෑ. එහෙම නැත්නම් overseas කියන්නේ පිටරට ලංකාවේ රෙජිස්ටර් කරලා පිටරට කටයුතු කරන කම්පැනි එකක වුණත් නමක් දාන්න බෑ. ඔයගොල්ලන් හිතන්න පුළුවන් දැන් මේ මිනිස්සු පිටරට නම් ඒව කරන්නේ දැන් ඇයි අපිට දාගන්න බැරි මේක කියලා. එහෙමත් බෑ. ඒක නොමග යවන සුළු වෙන. ඒ නිසා එහෙම කරන්නත් බෑ. එතකොට ඒකේ A ඒකේ B එක තියනවා මේ යහපති ස්ලයිඩ් එකේ. ඒ නිසා B දැනට අමතක කරන්න. C එක කියන්නේ රෙජිස්ටර්ගේ ඔපිනියන් එක. කියන්නේ රෙජිස්ටර් කියන තැනත්තාගේ අදහස මත. එයාට හිතුනොත් මේක නොමග යවන සුළු මිස්ලීඩින් කියලා. එතකොටත් දාන්න වැඩ උදාහරණයක් විදිහට හිතන්නකෝ. ඕගොල්ලන් සපත්තු වහන්න පටන් ගන්නවා කම්පැනි එකක්. ඒකේ නම දානවා සුපිරිසිදු වතුර බෝතල් කියලා. හරියනවද? හරියන්නේ නැහැ. සපත්තු මහනවා නම් ඒකට ගැළපෙන නමක් දාන්න. ඉතින් නොමග යවන සුළු වෙන නම. ඒ නිසා රෙජිස්ටර්ට හිතුනොත් ඔහුගේ අදහස මේක නොමග යවන සුළුයි කියලා. ඒ වගේ වෙලාවක ඒ නම රෙජිස්ටර් කරන්න බෑ. conditional restrictions වලට අදාළ වෙන එකක් තමයි මේ chamber of commerce. මේ chamber of six. sorry ළමයි මම ඉස්සෙල්ලා හැරි පොටර් කියන නිසා මට මේ ඒවම තමයි ඔළුවට එන්නේ. මේ section 34 අදාළ වෙන්නේ companies limited by guarantee වලට. මේ companies limited by guarantees ඉන්න එක මම types of companies කරද්දී මම මේ section 34 ගැන ලොකුවට කියලා දෙන්නම්. දැනට ඔළුවට දාගන්න මේ companies limited by guarantee වලට පුළුවන් මේ section 34 යටතේ license එකක් ගන්න. license එක ගන්න ඒගොල්ලන් මේ පුණ්‍යාදාර කටයුතු කරන්න. හරි මොන charitable වැඩවලට ඒගොල්ලන්ට license එකක් ගන්න. එහෙම license එකක් ගත්තොත් අරගෙන තියනවා නම් ඒ වගේයට chamber of commerce කියන නම පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්තම් ඒ license එක අරන් නැත්තම් ඒගොල්ලන්ට chamber of commerce පාවිච්චි කරන්න බැහැ. මේක conditionally restricted. ඒ කියන්නේ කොන්දේසි සහිතව තමයි කරන්න එපා කියලා කියන්නේ. මේක කරන්න පුළුවන් වෙන මේ ලයිසන්ස් එක අරගත්ත අයට ලයිසන්ස් එක කරන්න නැත්නම් ඒක කරන්න බෑ. ඊළඟට 7 දෙවෙනි වගන්තිය කියනවා මෙන්න මේ කියන වචන ටික පාවිච්චි කරන්න බෑ. president, presidential, municipal, incorporated, cooperative, society, national, state, ශ්‍රී ලංකා මෙන්න මේ කියන ඒවා පාවිච්චි කරන්න බෑ සාමාන්‍යයෙන්. හැබැයි ඒක පාවිච්චි කරන්න පුළුවන් ඒ අදාළ මිනිස්ටර්ගෙන්. මිනිස්ටර් කියන්නේ මන්ත්‍රීවරයාද? අමාත්‍යවරයාද? දන්නේ කොහරි ඒ අදාළ මිනිස්ටර්ගෙන් දැන් මම ඔය වෙනස දන්නේ නැහැ. മന്ത്രി කියන්නේ කවුද? ඇමති කියන්නේ කවුද? මම වෙනස දන්නේ නැහැ ලොකුවට. හැබැයි ඔයගොල්ලන් දන්නනේ මිනිස්ටර් කිව්වම කවුද කියලා? අධ්‍යාපන ඇමති නේද? මිනිස්ටර් ඔෆ් এডুকেෂන්. ඇමති වෙන්නේ නැති නේද? ඇමති. එතකොට ඒ අදාළ කරන අංශයේ ඉන්න ඇමතිගෙන් අවසර ගන්න ඕනේ. කියන ඇමති එයාගේ කැමැත්ත ප්‍රකාශ කරන්න ඕනේ. මෙන්න මේ නම පාවිච්චි කරාට කමක් නැහැ. ඒක ලංකාවේ ජාතික ඉන්ට්‍රස් කියන්නේ නැෂනල් ඉන්ට්‍රස් ජාතික කැමැත්ත නෑ ජාතික ආරක්ෂාව කියන්න බෑනේ නැෂනල් ඩිෆෙන්ස් නේ නැෂනල් ඉන්ට්‍රස් කියන්නේ අපේ තියෙන ජාතික කැමැත්ත ඒක ගැලපෙන්නේ නැහැ නේද ළමයි හරි ඔයගලන් මං කියන එක තේරෙනවානේ ඒ කියන්නේ දැන් අපේ ලංකාවේ අපේ තියෙනානේ ජාතික අදලා මේකට කියන්නේ ආසාව කියන්නත් බෑනේ ගැලපෙන්නේ නැහනේ ජාතික හරි කමක් නැහැ ඒක අමතක කරන්න මෙහෙම හිතන්නකෝ අර නිකන් දැන් අපිට අපි කියන්නේ ජාතික වශයෙන් කියන්නේ මුළු ලංකාවේම ඉන්න මිනිස්සුන්ගේ සහ ලංකාවේ අපි සාමාන්‍යයෙන් කරන දේවල් වලට පටහැනි නෑ කියලා ඇමතිට තේරුනොත් ඇමති එහෙම කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා නම් මෙන්න මේ කියන වචන පාවිච්චි කරාට කමක් නෑ කියලා ඒ වගේ වෙලාවකදී පාවිච්චි කරන ප්‍රති උදාහරණයකට ප්‍රෙසිඩන්ට් කිව්වහම දැන් හිතන්නකෝ මම කම්පැනියක් පටන් ගන්නවා ප්‍රෙසිඩන්ට් කියලා වචන දාලා. ඒතර එතන පොඩි ප්‍රශ්නයක් දෙනවා. මොකද ප්‍රෙසිඩන්ට් කියලා වෙනම කෙනෙක් රටේ ඉන්න ප්‍රධානම සාරජය තමයි ප්‍රෙසිඩන්ට් කියලා කියන්නේ. එතකොට කියන්නේ රටක ඉන්න ප්‍රධාන උඩින් ඉන්න තැනත්තා. ඒතර ප්‍රෙසිඩන්ට් කියන වචනේ පාවිච්චි කරලා අපේ කම්පැනි එකට නම දාලා තියෙනවා නම් ඒක ටිකක් පොඩි ප්‍රශ්නයක් එතන.
හැබැයි ඒ අදාළ ඇමතිවරයාට තේරුණොත් මේ පාවිච්චි කරලා තියෙන එකෙන් ලංකාවේ ඇතුළේ වෙන කිසිදු කටයුත්තකට කිසිදු බාධාවක් වෙන්නේ නැහැ, ඒක නරක දෙයක් නෙමෙයි කියලා ඒ වගේ අවස්ථාවකදී මේ ප්‍රෙසිඩන්ට් ප්‍රෙසිඩෙන්ෂල් මේ කියන වචන ටික පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් පාවිච්චි කරන්න බෑ. ඒක තමයි කියන්නේ. හරි, දැන් මං කිව්වනේ මේක මේ 7 දැන් එක කතා කරා, 7 දෙක කතා කරා, දැන් මේ තියෙන 7 3. දැන් මේ අයිඩෙන්ටිකල්ද නැද්ද? ඒ කියන්නේ සර්ව සමයිද නැද්ද කියලා තීරණය කරද්දී මේ ඊළඟට තියෙන කොටස් පහ ගණන් ගන්නෙ නැහැ. ඒ කියන්නේ දැන් ඔයාට කම්පැනිස් දෙකක නම් දෙකක් දීලා ඒ දෙක සර්ව සමයිද නැද්ද කියලා තීරණය කරද්දී මෙන්න මේ ඊළඟට මම කතා කරන දේවල් පහ ගණන් ගන්නෙ නැහැ. කන්සිඩර් කරන්නේ නැහැ. සලකන්නේ නැහැ. පළවෙනි දේ තමයි the කියන වචනේ. where it is the first word of the name. මතක තියාගන්න first word. ඒ කියන්නේ මුලින් තියෙද්දි. දැන් හිතන්නකෝ the Pereira and Sons, the John Keels, the John Keels Holdings, the Hales. එහෙම අර ඉස්සරහින් තියෙනවා නම් the කියලා එක, ඒක මේ භාව කියන එක ගණන් ගන්නේ නැහැ. මේ වචන නම් දෙකක් අරගෙන ඒ දෙක සර්ව සම කියන්නේ දෙකේම the තිබ්බා කියලා. දැන් හිතන්නකෝ දැන් the Hales, the Pereira and Sons. ඒතර මේ දෙකේම the තියෙනවා නේද? ඒ කියන්නේ මේ දෙක සර්ව සමයි නේද? එහෙම එකක් නැහැ. the තිබ්බා කියලා ඉස්සරහින් the ගණන් ගන්නේ නැහැ. And may words, the following words and expressions where they appear at the end. ඒතර the කියන එක ඉස්සරහින් තිබ්බොත් ඒක ගණන් ගන්න නැහැ. මේ කියන වචන සෙට් එක පිටිපස්සෙන් තිබ්බොත් ගණන් ගන්න නැහැ. මොනවාද? company and company, company limited, limited and company limited, limited unlimited මේ වගේ එහෙම කැලි තිබ්බා කියලා. ඒක පිටිපස්සෙන් තිබ්බා කියලා. අර සර්ව සමද නැද්ද කියලා කියන්නේ දැන් හිතන්නකෝ Haley's company Pereira and Sons company. ඒතර company දෙකේම තියනවා නේද? ඒ නිසා මේ දෙක එක වගේ නේද? එහෙම කන්සිඩර් වෙන්නේ නැහැ. Then abbreviations referred into section 6. මම කියන්නේ section 6 එකේ තියෙනවා කියලා abbreviations ටිකක් PVT, LTD, LTD, PLC ඔය වගේ අර කෙටි යෙදුම්, අන්න ඒ වගේ කෙටි යෙදුම් පිටිපස්සෙන් තිබ්බා කියලා. ඒකත් අර සර්ව සමය කියලා බලද්දි ගණන් ගන්නේ නැහැ. ඊළඟට type, case of letters, accents, spaces, punctuation marks. ඒ කියන්නේ අපි පාවිච්චි කරලා තියෙන ඒ කියන්නේ ඒ අකුරු ලියලා තියෙන විදිය. case of letters කියන්නේ upper case ද lower case. upper case lower case කියලා කියන්නේ අර simple capital කියන විදිහට simple වචන simple අකුරුද capital අකුරුද ඊළඟට ඒක අර කියන විදිහ ඊළඟට අර මැද තියලා තියෙන his tang ඊළඟට දාලා තියෙන punctuation marks කියන අර හර්ෂ ආදී ලකුණ ඔය ඉරි ගහලා තියෙන ඒවා dot තියලා තියෙන ඒවා මුකුත් අපි ගණන් ගන්නේ නැහැ මේ identical ද නැද්ද කියලා හොයනකොට. ඒ වගේම තමයි මේ and එකයි and එකයි මේ දෙකම තමයි and තමයි වෙන්නේ. ඒතර මේ දෙකත් ගණන් ගන්නේ නැහැ. ඒ අර මේකට මේක සර්ව සමයි කියලා තීරණය කරන්න යනකොට මේ දෙක ගණන් ගන්නේ නැහැ. දැන් අපි කතා කරන්න යනවා නම වෙනස් කරන්න යනවා නම් මොකද වෙන්නේ? එතකොට මෙන්න කම්පැනි එකක නම වෙනස් කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. අර නිකන් winding up වගේ. winding up කරන්න ලවිත් දෙකක් තියෙනවානේ voluntary winding up, compulsory winding up. මෙතනත් එහෙමයි විදි දෙකක් තියෙනවා voluntary change, compulsory change. voluntary change කියන්නේ කම්පැනි එක හිතලා මතලම ඒගොල්ලන් හිතනවා හරියන්නේ නැහැ, වැඩේ සෙට් වෙන්නේ නැහැ, නම හරිම කැතයි. අපි වෙන නමක් දාමු. එහෙම කම්පැනි එකේ shareholdersලා හිතලා ඒගොල්ලන් වෙනස් කරන්න යනවා නම් special resolution එකක් pass කරලා ඒගොල්ලන්ට කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න with the prior approval of registrar in writing. registrar ඒකට approval එක දෙන්න ඕනේ. මේක ස්පෙෂල් රෙසලූෂන් එක පාස් කරලා මේක වෙනස් කරන්න කලින් රෙජිස්ට්‍රාර්ට දැනුම් දීලා එයාගෙන් අප්‍රූවල් එක අරගන්න ඕනේ ලිඛිතව. ඊට පස්සේ තමයි ෂෙයාර්හෝල්ඩර්ස්ලා මේ ටික ගැන කතා කරලා ස්පෙෂල් රෙසලූෂන් එකක් පාස් කරලා නම මේ ස්ථිර කරගන්නේ. හැබැයි එහෙම නම ස්පෙෂල් රෙසලූෂන් එකක් පාස් කරලා ස්ථිර කරගත්තට පස්සේ වැඩ කරන දවස් 10ක් ඇතුළත ඒක රෙජිස්ට්‍රාර්ට දැනුම් දෙන්න ඕනේ නම වෙනස් කරා කියලා. ඒ වගේම පබ්ලික් නෝටිස් එකක් මහ ජනතාවට දැනුම් දීමක් කරන්න ඕනේ වැඩ කරන දවස් 20ක් ඇතුළත අපි මෙන්න මෙහෙම මේක වෙනස් කරා කියලා. ඒව තමයි voluntary change. කියන්නේ ඒගොල්ලන් හිතලා ඒගොල්ලන්ගේ කැමැත්තෙන් ඒගොල්ලන් වෙනස් කරනවා. compulsory change කියන්නේ ඒගොල්ලන් හිතලා මතලා වෙනස් කරන්නේ නැහැ. registrar කියනවා මේක හරියන්නේ නැහැ වෙනස් කරන්න. එතකොට මේ section 10 කියන්නේ වෙනස් කරන්න ඕනේ විදිහ. මෙහෙම කරන්න මෙන්න මෙහෙම කරන්න කියලා අර ඒ කරන directions ඒ දීලා තියෙන්නේ ඒකේ දීලා තියෙන උපදෙස් 10. 11 කියන්නේ හිතන්නකො කම්පැනි එකේ ටයිප් එක වෙනස් වුණා කියලා ස්ටේටස් කියන්නේ හිතනවා ප්‍රයිවට් කම්පැනි එකක් තමයි තිබ්බේ ඒක PLC එකක් කරා. නැත්නම් පබ්ලික් කම්පැනි එකක් ප්‍රයිවට් කරා. ওই වගේ තිබ්බ ස්ටේටස් එක වෙනස් කරා. නැත්නම් කම්පැනි ලිමිටඩ් බයි ගැරන්ටි කරා. ওই වගේ මොකක් හරි වෙනස් කරාම
ඒ විදිහට නම වෙනස් වෙන්න ඕනේ. ඉස්සලා PLC කියලා තිබ්බනම් දැන් ආයි PVT LTD කියලා දාන්න. අර එතකොට වෙනස් කරන එක තමයි 11 කියන්නේ. ස්ටේටස් එක වෙනස් කරාම. ඒතර ඒ වගේ වෙලාවක එතන වොලන්ටරි චේන්ජ් එකක් නෙමෙයි වෙන්නේ කම්පල්සරි. ඒගොල්ලන් ටයිප් එක වෙනස් කරොත් අනිවාර්යයෙන්ම නම වෙනස් කළ යුතුයි. ඒගොල්ලන් අනේ PVT LTD කියලා දැම්මම කැතයිනේ අපි කලින් තිබ්බ PLC නේ අපි ඒක තියාගෙන ඉමු කමක් නැහැ එහෙම බෑ. ඒගොල්ලන් ඒක වෙනස් කරන්න ඕනේ. ඊළඟට අපි කතා කරන්න යන්නේ මේ කම්පැනි එකේ නමයි අර ඒගොල්ලෝ දීලා තියෙන යුනික් නම්බර් එකයි පාවිච්චි කරන්න ඕනේ අවස්ථා. මෙතන කියනවා මෙන්න මේ කියන දේවල් වලදී company shall ensure that its name and company number clearly state. නමයි නම්බර් එකයි පැහැදිලිව ඇතුළත් කළ යුතුයි. පළවෙනි දේ all business letters of the company. company එකේ සියලුම business letters වල ව්‍යාපාර ලිපි වලදී මේක දාන්න ඕනේ. ඒ වගේම තමයි all notices and other official publications. notices කිව්වම ඔය shareholders දෙන notice වෙන්න පුළුවන්, registered දෙන notice වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අර official publications. ඒ කියන්නේ ඔය annual reports වෙන්න පුළුවන්, තව වෙන මොන හරි සංග්‍රහාවක් එලි දක්වනවා නම් company එක මොන හරි official ඒගොල්ලෝ මොන හරි එලි දැක්වීමක් publication එකක් කරනවා නම් ඒ වගේ වෙලාවකදීත් company එකේ number එක සහ නම ඇතුළත් කළ යුතුයි. all negotiable instruments. negotiable instruments කියලා කියන්නේ ගනුදෙනු කළ හැකි මෙව්වා ඉන්ස්ට්‍රුමන්ට්ස් ගනුදෙනු කළ හැකි ඇලා මට මේ සිංහල වචනෙන් නැද්ද ඒකට ඉන්ස්ට්‍රුමන්ට්ස් සුරකුම්පත්ද අපිට මේ negotiable කියලා කියන්නේ නිකන් අර මේ negotiate කරන්න පුළුවන් වගේනේ අර ගනුදෙනු කළ හැකි සුරකුම්පත් ඒ කියන්නේ ඔය checks වගේ ඒ වගේ දේවල්. ඒතර bill of exchange, promissory note, endorsements, checks වගේ අර ඒගොල්ලන් අර කියන්නේ company එකේ ඔය එක ගනුදෙනු කරන්න පාවිච්චි කරන ලේඛන වලට ඒ සුරකුම්පත් වලට මේක පාවිච්චි කරන්න ඕනේ. මේ නමයි අංකේ දාන්න ඕනේ. all invoices, receipts, letter of credit. invoices දන්නවනේ invoice කියන්නේ අර වියදමක් කරනකොට අපිට ලැබෙන එක. receipts කියන්නේ අපි අපිට සල්ලි හම්බුනහම අපි දෙන එක. ඊළඟට letters of credit කියලා කියන්නේ ළමයි LCs. ඒ කියන්නේ අපි import export කරද්දී මේ ආනයන අපනයන වලදී අර මේ දැන් හිතන්නකෝ දැන් මම මේ ආනයන අපනයන කියලා නේ කියන්නේ. ඒක ළමයි දැන් මම හිතනවා ඔයගොල්ලන් letter of credit දන්නවද කියලා නැත්නම් ඒක ලොකු කතාවක්. මොකද ගණන් කියනවද නැද්ද කමක් නෑ ඒක ඕනේ නෑ letter of ඒක මතක තියාගන්න කම්පැනි එකෙන් මේ ඒකත් නිකන් අර මේ කියන්නේ ආනයන අපනයන කටයුතු වලදී මේ මුදල් ගෙවන්න පාවිච්චි කරන ડોකියුමන්ට් එකක් නේ letter of credit. ඒක ණය කරද කියන්නේ නෑ. ළමයි සිංහලෙක මතක නෑ. කොහොම හරි මේ ඒක මම මෙතන විස්තර කරන්න යන්නේ නෑ. letter of credit කියන්නේ කම්පැනි එකකට අදාළ ඒකේ ඔය ආනයන අපනයන කටයුතු වලදී පාවිච්චි කරන ලියවිල්ල. Then all other documents issued or signed by the company which creates or is evidence of a legal obligations of the company. ඒ කියන්නේ කම්පැනි එකට නීතිමය වශයෙන් යම්කිසි බැඳීමක් ඇති කරන මොකක් හරි ડોකියුමන්ට් එකකට කම්පැනි එක අත්සන් කරොත් හරි කම්පැනි එක විසින් ඒක කම්පැනි එකෙන් නිකුත් කරොත් හරි ඒ වගේ ડોකියුමන්ට්ස් වල ඒ වගේ ලියවිලි වලත් අනිවාර්යෙන් කම්පැනි එකේ නමයි අංකේ තියෙන්න ඕනේ. Final the company seal if any. ඉස්සර ඒ කියන්නේ 2004 තිබ්බ කම්පනීස් ඇක්ට් එකේ අනිවාර්ය අංගයක් තමයි මේ කම්පැනි සීල් එක. ඒ කියන්නේ ඉස්සර අනිවාර්යෙන් හැම කම්පැනි එකකටම සීල් එකක් තියෙන්න ඕනේ. ඉතින් ඒ සීල් එකේ නමයි අංකේ තියෙන්න ඕනේ. හැබැයි දැන් 2007 සමාගම් පනත යටතේ කම්පැනිස් වලට අවස්ථාවක් දීලා තිනවා සීල් එකක් නැති වුණත් ඒගොල්ලන්ගේ කටයුතු කරගෙන යන්න පුළුවන් සීල් එක අනිවාර්ය නැහැ. ඉතින් හිම් සීලක් තියනවා නම් නමයි ඉලක්කමයි තියෙන්න ඕනේ. ඊළඟට every company shall ensure that its name and number clearly displayed at its registered office. Registered office එකේ තඩියට පේන්න ගහලා තියෙන්න ඕනේ නමයි ඉලක්කම. මෙන්න මේ cases ටික මම re-association of certified public accountants of Britain ඔය case එක මම දැන් search කරලා බැලුවේ නැහැ. හැබැයි මම ඔය කලින් මේක මට මතකයි මම මේ case එක කියෙව්වා. ඒක තිබ්බේ මේ කම්පැනි එකේ දැන් මේ නම කියවුවාම තේරෙන්නේ Association of Certified Public Accountants of Britain කියන්නේ නිකන් accounting scene එකක් නේ. හැබැයි මේ මිනිස්සු මේ නම දාලා පටන් අරගෙන තිබ්බේ වෙන මොකක් හරි එකක් කරන්න.
මේ නමේ තියෙන විදිහට නෙමෙයි මේ සර්ටිෆයිඩ් පබ්ලික් අකවුන්ටන්ට් ඔන්න ඔහොම සීන් එකක් තිබ්බේ නෑ ඒකේ. කියන්නේ වෙන නමක් දාලා තමයි මේ කම්පැනි එක පටන් අරන් තිබ්බේ. ඒතර මේක නොමග යවන සුළු නමක්. ඒකයි කියන්නේ කම්පැනි name must not be illegal, offensive or misleading. මේකනේ උදාහරණයක් තමයි මේ මෙහෙම නමක් දාලා වතුර බෝතල් විකුණනවා. එතකොට මිස්ලීඩින් නේ නම අහුවාම අපිට හිතෙන්නේ ආ මේකේ මොකක් හරි ඇකවුන්ටින් සීන් එකක් තියෙන අපිට මොන හරි ඇකවුන්ටින් සීන් එකක් ඕන මේගොල්ලන් ගාවට ගියා නම් හරි. හැබැයි ඒගොල්ලන් එතනට කියලා බලනවා වතුර බෝතල් විකුණනවා. ඒතකොට ඒක නොමග යවන සුළුයි. හරි ඒ වගේ එකක් කම්පැනිගේ නමක් විදිහට පාවිච්චි කරන්න බෑ. නීති විරෝධයෙන් ඕගොල්ලන්ට දාන්න බෑ. කුඩු සහ ගංජා සමාගම. එහෙම දාන්න බෑ. ඒක ඒවා ඉල්ලීගල්, ඔෆෙන්සිව්. එහෙම ඒ වගේ අර කාටවත් එහෙම අර මඩ ප්‍රහාරයක් විදිහට එහෙම වදින ඒවා නම් විදිහට පාවිච්චි කරන්න බෑ. කම්පැනිගේ නම විදිහට. මේ එවින් vs බටර්කප් මාගරින් කම්පැනි ලිමිටඩ් මේකේ මම කතාව කියනනම් ළමයි මම මේ නිල් පාට වෙලා තියෙන ගණන් ගන්න එපා මම මේ කොපි පේස්ට් කරලා දැම්මේ ඉන්ටර්නෙට් එකෙන් මම හිතන්නේ මේවා මේ ලින්ක්ස් ඒකයි මේ ලින්ක්ස් නේ ඊට මම මේ කන්ට්‍රෝල් ගාලා මේක ඔබපු ගමන් මම මොකක් හරි පේජ් එකකට යනවා මේ මම මේ කොපි පේස්ට් කරලා ගත්ත නිසා තමයි නිල් පාට වෙලා තියෙන්නේ ඒක වැඩි ගණන් ගන්න එපා මෙතන උන්නේ මෙන්න මෙහෙම සීන් එකක් මේ එවින් කියන තැනත්තා කම්පැනි එකක් පටන් ගත්ත බටර්කප් ඩේරි කම්පැනි කියලා. එයාගේ කම්පැනිගේ නම. ඉතින් යාර ඩේරි ප්‍රොඩක්ට්ස් විකුණ හිටියා. පසු කාලීනව මෙන්න මේ කියන මේ බටර්කප් මාගරින් කම්පැනි ලිමිටඩ් කියලා එකක් පටන් ගත්තා. මේ එවින් දන්නේ නැහැ මෙන්න මෙහෙම එකක් පටන් ගත්තා කියලා. දැන් බලන්න විතර බටර්කප් ඩේරි කම්පැනි and බටර්කප් මාගරින් කම්පැනි. ඒතර දැන් දකින්න කෙනෙකුට හිතෙන්නේ මේ ඩේරි කම්පැනි එකේම බ්‍රාන්ච් එකක් තමයි මෙයාලා මාගරින් හදන්න වෙනම එකක් පටන් අරගෙන කියලා. හැබැයි මේ මාගරින් කම්පැනි එකේ ඒගොල්ලන්ගේ ඔබ්ජෙක්ටිව් ක්ලෝස් එක පට්ට මේ ලොකු පදාසයක් ඒගොල්ලන් හැබැයි මේව කරලා තිබ්බා. ඒ කියන්නේ ලොකු වයිඩ් රේන්ජ් එකක් එයාලා කවර් කරලා තිබ්බ ඔබ්ජෙක්ටිව් ක්ලෝස් එක. හැබැයි නම දාලා තිබ්බ බටර්කප් මාගරින් කම්පැනි කියලා. දැන් මේ බටර්කප් ඩේරි කම්පැනි මුලින්ම පටන් ගත්තේ. අර එයාලා එහෙම කිව්වට දැන් අපි උනත් ළමයි මොකක් හරි කම්පැනි එකක නමක් දැනගත්ත කියලා අපි අර මුළු නමෙන්ම කම්පැනි එක හඳුන්වන්නේ නෑනේ. මේ අපි මොකක් හරි කෙටි නමක් නේ පාවිච්චි කරන්නේ. ඒතකොට ඒ වගේ මිනිස්සුත් මේ කම්පැනි එකට කිව්වේ බටර්කප් කම්පැනි කියලා. බටර්කප් ඩේරි කම්පැනි කියලා මේ කම්පැනි එකට කතා කරේ නෑ. කියන්නේ තන කඩේකට ගිහලා බඩුවක් ගන්න ගියත් මට බටර්කප් යෝගට් එකක් දෙන්න. මට බටර්කප් බටර් එකක් දෙන්න. අර එහෙම තමයි ඒගොල්ලන් ගත්තේ. ඒකට තමයි මෙතන බටර්කප් මාගරින් කම්පැනි කියලා පටන් ගත්තට පස්සේ මේගොල්ලන්ගේ දැන් ඕල්රෙඩි තියෙන නමක් නෙමෙයි ඒගොල්ලන්. ඕල්රෙඩි තියෙන මේගොල්ලෝ රෙජිස්ටර් කරපු නමක්. ඉතින් එතකොට මිනිස්සු කියන්නේ මේ සාමාන්‍ය මහජනතාව සහ මේ කස්ටමර්ස්ලා පාරිභෝගිකයන් නොමග යවනවා. ඒගොල්ලන් හිතන්න පුළුවන් මේ බටර්කප් කම්පැනි කියන අණු බ්‍රාන්ච් එකක් තමයි මේ මාගරින් කම්පැනි එක. අර ඒ ක්වොලිටි එක, ඒ රසය ඔක්කොම මේගොල්ලන්ගෙත් ඇති කියලා. ඉතින් මොන හරි කේස් එකක් කියලා බටර්කප් මාගරින් එක මොකක් හරි කේස් එකක් වුණා මේ බටර්කප් ඩේරි කම්පැනි එකට නම් මෙතන අවනම්බුව සිද්ධ වෙනවා. මොකද අර මිනිස්සුන් විශ්වාස කරලා තියෙන අර විදිහට හින්දා. ඉතින් ඔතන නිසා ඔන්න ඔය කේස් එක නිසා එවින් ගිහිල්ලා දාන නඩුවක්. මේ මාගරින් කේස් එකට විරුද්ධව. ඒතර ජජ් කියන්නේ මේක නොමග යවන සුළුයි. මේ බලන්න. If a name is deceptively, කියන්නේ making you believe something that is not true. අත්ත නොවන දෙයක් විශ්වාස කරන්න පොළඹවනවා මිනිස්සුන්ව. To similar to that of another company. වෙන කම්පැනි එකකට සමාන දෙයක් එහෙම දාලා තියෙනවා නම් ඒක වැරදි. එහෙම කරන්න බෑ. ඒ නිසා බටර්කප් මාගරින් කම්පැනි එකට ඒගොල්ලන්ගේ නම වෙනස් කරන්න සිද්ධ වුණා. මේ Exxon Corporation versus Exxon Insurance Consultants International Limited මේකත් මම දැන් කියුවේ නෑ ළමයි කේස් එක. يعني මම කුප්පිය කරන්න කලින් කේස් එක කියුවේ නෑ. මම කලින් يعني මම මේක මූලික කාලේ පාඩම් කරද්දි මේක කියවමඩ මතකයක් තියෙනවා. මේකේ උනේ මුලින්ම පටන් අරන් තිබ්බේ මේ Exxon Corporation කියන කම්පැනි එක. ඊට පස්සේ කාලෙක මේ Exxon Insurance Consultants International කියන එක පටන් අරගෙන තිබ්බා. දැන් මෙතන තිබ්බ ප්‍රශ්නේ තමයි ඇයි දැන් මෙතන දැන් නම සමාන නැහැනේ. Exxon Corporation වෙනයි Exxon Insurance Consulting International එක වෙනයි. මේ දෙකක්. දැන් මෙතන තිබ්බ ප්‍රශ්නේ ඇයි මේ නම පාවිච්චි කරන්න බැරි? මෙන්න මේක තමයි තිබ්බ තර්කය. දැන් මේ Exxon කියන වචනේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන වචනයක් නෙමෙයි. මේක කවුරු හරි ක්‍රියේට් කරපු වචනයක්. මේක කවුරු හරි හදපු එකක්. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ. දැන් Apple කම්පැනි විතරනේ Apple Incorporation. දැන් Apple කියලා කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන සාමාන්‍ය වචනයක්. ඒතර මම පටන් ගන්නවා කම්පැනි එකක් Apple and Orange කම්පැනි කියලා. ඒතර Apple කට්ටියට එල මට බයින්න බෑ. ඕගොල්ලෝ කොහොමද Apple කියලා පාවිච්චි කරේ? අපිට තියෙනවනේ කම්පැනි එකක්. මේක Apple කියන්නේ සාමාන්‍ය ඉංග්‍රීසි භාෂාවේ තියෙන වචනයක්. මම Apple පාවිච්චි කරා කියලා මිනිස්සු මට ගහන්න බෑ. මොකද ඒගොල්ලන් Apple හොයාගත්තේ නැහැ. අන්තිම මමත් Apple Incorporation කියලා පටන් ගත්තා. නෑනේ මම Apple and Orange Incorporation කියලා පටන් ගත්තා. අර ඒ වගේ එහෙම පාවිච්චි කරන්න පුළුවන්. මොකද ඒක ඉංග්‍රීසි භාෂාවේ තියෙන වචනයක්. හැබැයි මේ Exxon කියන වචනේ ඉංග්‍රීසි භාෂාවේ නෑ.
ඒක වෙන කෙනෙක් හදපු එක. හිතන්න තමයි Exxon Corporation එකේ මිනිස්සුලා මේ Exxon කියන වචනේ හදලා තියෙන්නේ. ඒතර එහෙම හැදුවට පස්සේ වෙන කම්පැනි එකක් කොහෙවත් තියෙන එකකට ඇවිල්ලා ඒ වචනේ උස්සගෙන ගිහලා ඒගොල්ලන්ට දාගන්න බෑ. ඒක තමයි මෙතන කිව්ුනේ. An injunction prohibition order further use of the name in the market. ඒගොල්ලන් ඉන්ජෙක්ෂන් එකක් ගත්තා මේ Exxon Corporation එක. මේ Exxon කියන වචනේ තව දුරටත් මාකට් එකේ කිසිම කෙනෙකුට පාවිච්චි කරන්න බෑ. Requiring the controllers of the company already registered to stop using a name that is too similar to that of another company. ඒ කියන්නේ මේ Exxon කියන word එක පාවිච්චි කරන්න බෑ. දැන් මෙතන සමානකම තියෙන Exxon කියන එක විතරනේ. මොකද පළවෙනි එක Exxon Corporation, දෙවෙනි එක Exxon Insurance Consultants International Limited. අර සමානකම තමයි Exxon. ඒක වුණත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මෙතන Apple හරි Orange හරි water bottle හරි අර සාමාන්‍ය ඉංග්‍රීසි භාෂාවේ තියෙන වචනයක් තිබ්බනම් මෙතන මෙහෙම නඩුවක් කියන්නේ නැහැ. අර මෙතන නඩුව ගියේ මෙන්න මේ වචනේ මේගොල්ලන් හදපු වචනයක්. ඒතර අර මිනිස්සු ඇවිල්ලා මේක උස්සන් ගිහිල්ලා. ඒක තමයි මෙතන තිබුණු ප්‍රශ්නේ. ඉස්සර ඉන්කෝපරේට් කරන්න යනවා නම් කම්පැනි එකක් දවස් 6ක් විතර යනවා. ඕගොල්ලන් ගිහිල්ලා ඔය එක එක අපුරවලා රෙජිස්ටර් ගාවට ගිහිල්ලා කාලා බීලා ඔය ඔක්කොම බාර දීලා එහි රස්තිය අදලා මෙහි රස්තිය අදලා ඔය කරන්න ඕනේ. හැබැයි දැන් එහෙම එකක් නැහැ. දැන් හරිම ලේසි. මේ e-rock කියලා තියෙන platform එකක් වෙබ්සයිට් එකක්. මේ e-rock කියන platform එකෙන් දැන් companies online අපිට පුළුවන් incorporate කරන්න. මේක ආවේ 2018 අප්‍රේල් 2 වෙනිදා. මේකෙන් පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිම secured, හරිම reliable. මේ කියන්නේ හරිම විශ්වසනීයයි. මේ කියන එක පාවිච්චි කරලා online companies incorporate කරන්න පුළුවන්. ඇයි e-rock වලට කෙනෙක් යන්න ඕනේ? එකක් තමයි මේක this is a web based single window for business registration facilities. business register කරන්න මේක web based කියන්නේ website එකක් single window. වෙන කොහෙවත් මාරු වෙවි යන්න ඕනේ නැහැ. website දෙක තුනකට යන්න ඕනේ නැහැ. ඒක website එකකින් ඔයාලා ඔක්කොම ටික කරලා ඉවර කරගන්න පුළුවන්. reduce unnecessary time consuming paperwork. අර ඉස්සර වගේ print out ගහගෙන ඒවා ඔය දඩාර පොත් වගේ උස්සන් ගිහලා articles of association අර පිටු ගානක එකක් උස්සන් ගිහලා ඒක දීලා එහෙන් මෙහෙට අරන් යනවා මෙහෙන් එහෙට අරන් යනවා ඒ මුකුත් නෑ දැන් වෙලාව යන්නේ ආට ගෙදර ඉඳන්ම කරන්න පුළුවන්. help more startups registration as well as to speed up the process. මේකෙන් ගොඩක් අය හරි දැන් කැමති කම්පැනි එකක් ස්ටාර්ට් කරන්න. මොකද ලොකු වෙලාවක් යන්නේ. ඒ වගේම ඒ කරන එකත් පොඩි වෙලාවකින් කරගන්න පුළුවන්. The online system cuts down the business register process from 6 to 1 day. ඉස්සර දවස් 6ක් විතර ගියපු එක දැන් එක දවසක් ඇතුළතදී ඔයාට register කරලා තියෙන payments ඔක්කොම කරලා ඉවර කරලා ඔයාට company එකක් පටන් ගන්නත් පුළුවන්. View your name approval and company registration status online. ඔයාගේ මේ company එකේ විස්තර ඔයාට ඔක්කොම online ගන්න පුළුවන්. Foreigners can register their companies in Sri Lanka from their countries by paying through the nominated credit card. ෆොරින කෙනෙකුට උනත් පිටරට ඉන්න කෙනෙකුට උනත් ලංකාවට දැන් එන්න ඕනේ නැහැ වීසා අරගෙන પાස්පෝර්ට් හදාගෙන එයා ටිකට්ස් අරගෙන මුකුත් කරන්න ඕනේ නැහැ. එයාට දැන් එහෙ ඉඳන් මෙයාගේ රටේ ඉඳන්ම ලංකාවේ කම්පැනි එක රෙජිස්ටර් කරන්න පුළුවන් නොමිනේටඩ් ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරලා. ඒ නිසා ඕන කෙනෙකුට මේක පාවිච්චි කරලා මේක කරන්න පුළුවන්. එතකොට දැන් මෙතන කියනවා මේ e-rock කියන මේ වෙබ්සයිට් එක through කම්පැනි එකකට තියෙන ෆීචර්ස් මොනවද? කම්පැනි එකට ගන්න පුළුවන් දේවල් මොනවද? ඕගලන්ට මේ e-rock කියන වෙබ්සයිට් එක හරහාම කම්පැනි එකේ සෙක්‍රටරිස්ලව රෙජිස්ටර් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔඩිටර්ස්ලවත් රෙජිස්ටර් කරන්න පුළුවන්. හිතන්නකෝ ඔයාලට මොකක් හරි දෙයක සර්ටිෆයිඩ් කොපි එකක් ඕනි කියලා. මොකක් හරි කම්පැනි එකේ මොකක් හරි ඩොකියුමන්ට් එකක් ඕගලන්ට කියනවා සර්ටිෆයි කරගන්න කියලා. කියන්නේ මේක ඇත්ත කියන එක සහතික කරගන්න කියලා. ට්‍රූ කොපි කියන්නේ අපි කියන්නේ ට්‍රූ කොපි කරගෙන එන්නේ කියලා. ඔය කම්පැනි මේ ඉස්කෝලේකට ගිහිල්ලා ඔය මේ මොකක් හරි එකක් ගත්තම කියන්නේ ට්‍රූ කොපි කරගෙන එන්නේ කියලා. මේකට අර සීල් එක තියාගෙන අත්සන් කරගෙන එන්නේ කියලා ප්‍රින්සිපල් ගේ. ඒ වගේ ට්‍රූ කොපීස් උනත් ඒ කියන්නේ සර්ටිෆයිඩ් කොපීස් උනත් මේක හරහා ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේක හරහා මේ true copies ගන්න පුළුවන් මේ system එකේම system එක පාවිච්චි කරලා register කරපු companies වලට විතරයි. අර 1000 බර ගණන් වල register කරපු companies වලට මේ website එකෙන් ගිහලා මේ certified copies ගන්න බෑ. e-rock එක හරහාම මේ මොකක් හරි company එක register කරලා තියනවා නම් ඒගොල්ලන්ට මේක පාවිච්චි කරලා ඔය වගේ certified copies ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ tender වගේ scenes වලදී public tender publishers වලට පුළුවන් ඒගොල්ලන්ගේ tenders මේක අස්සට දාන්න. tender applicants වලට පුළුවන් මේ tenders මේ එකම system එකේ මේ tender කියන්නේ මේ tenders ලා මේ පාර්ශව දෙගොල්ලන්ට ඒගොල්ලන්ගේ ගනුදෙනු කරගන්න හැකියාව තියෙනවා මේ e-rock කියන website එක through. ඉතින් මෙතන තියෙන මේ website එක related දේවල් කොහොමද මේ e-rock එක through මේවා කරන්න කියන එක ඔයගොල්ලන් කවුරු හරි ළමයි කම්පැනි එකක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා නම් ඔයගොල්ලන්ට මේක පාවිච්චි කරන්න පුළුවන්.
මම හිතනවා ඔයගලන්ට ලෙසන් එක තේරෙන්නේ නැති කියලා මම කිව්ව දේවල් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. අර හැමදාම කියනවා වගේ මමත් ලොකුවට මේ ලෝ ආරාමය ගැන දන්නේ නැහැ. ඉතින් මම දන්න දේ තමයි ඔයගලන්ට කියලා දෙන්නේ. සමහර කාලවලට මට අතපසු වෙන දේවල් තියෙන්න පුළුවන්. එහෙනම් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න. ඒක කිසිම අවුලක් නැතිව මම ටක් ගාලා ඒක හොයලා බලලා ඒක වැරදි නම් මම ටක් ගාලා ආපහු වීඩියෝ එකක් කරලා දානවා ඔයගලන්ට. ඒ ගැන කිසිම පොඩක්වත් බය වෙන්න එපා. මේ දැන් එක්සෑම් එක ළඟ නිසා මම පුළුවන් තරම් බලන්නම් මේ ටික කමිට්මන්ට් ඉවර කරලා දාන්න. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් don't hesitate, just ask. message එකක් දාන්න, call එකක් දාන්න, it doesn't matter. So that's all, then have a nice day.